නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, අපේ ගෞරවනීය ජිනීවා බෞද්ධ විහාරය සහ ජාත්‍යන්තර බෞද්ධ පදනමේ ඒ ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, උතුම් සද්ධර්ම ශ්‍රවණයට ඔබ කවුරුත් සූදානම් වන මොහොත. ඒ වෙසක් සම්බුදු තෙමගුල සිහිපත් කරමින් අද දවසේදී මේ හැම කෙනෙක්ම උතුම් සීල සමාදානයේ යුක්ත වෙලා ඊටමත් පුණ්‍යවන්ත දවසක් හැටියට අද දවස මේ විදිහට කවුරුත් ගත කරන්නට යෙදෙන්නේ. ඒ උතුම් දවසේදී මේ හැම දිනෙකම මේ මොහොතේදී සූදානම් වන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමුත් මේ මොහොතේදී ශ්‍රවණය කරගන්නට. පින්නතුනි, තමන්ගේ ජීවිතය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වා දුන්නේ අපේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව මේ කොයි මොහොතක නැති වෙලා යන දෙයක්ද කියන එක හරියට කියන්නට බැරි වගත්, ඒ වගේම ඒ අල්පායුෂ්ක ජීවිතයක් ලබාගත් අප විසින් මේ චරිතබ්බම් බ්‍රහ්මචර්යයන්, මේ බ්‍රහ්මචර්යාවෙහි හැසිරිය යුතුයි, කත්තබ්බම් කුසලං, මේ කුසල ධර්මයන් සම්පාදනය කරගත යුතුයි කියලා. ඉතින් ඒ නිසා අපි අපේ මනුස්ස ජීවිතය අර්ථාන්විතව අද දවසේදී ගත කළ යුතු වෙනවා. අර්ථාන්විත දේවල් අපේ ජීවිතය තුළ අපි සොයා යා යුතු වෙනවා. අපි ජීවිතයේ සාර්ථක බව සඳහා ගොඩක් දේවල් එකතු කරන්නට සූදානම් වුණත්, අපි බොහෝ දේවල් අනුසාරයෙන් අපි ජීවිතයේ සාර්ථක බව පිළිබඳව කල්පනා කළත්, පින්නතුනි, අපිට ජීවිතයේ කවදාවත් අපි ගොඩනගා ගන්න කිසිම දෙයක් අපිට අවසානයේදී යහපත පිණිස පවතින්නේ නැහැ. ඒ වගේම අපිට පිහිට සැනසෙල්ල පිණිස, අපිට සංරක්ෂණය පිණිස ඒ කිසිම දෙයක් අවසාන වශයෙන් හේතු වෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වා දුන්න ඒකායන ධර්මයක් තියෙනවා නම්, ප්‍රතිපදාවක් තියෙනවා නම්, ඒ උත්තරීතර ප්‍රතිපදාව තමයි පින්නතුනි අපට මේ ශාසනයේ යම්කිසි නිවීමක් කුරුම කර දෙන දෙයක් හැටියට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි මේ උතුම් ප්‍රතිපදාව තුළ අපේ ජීවිතය හික්මවා ගත යුතු වෙනවා. මරණයත් සමග, ලෙඩවීමත් සමග අතහැරී යන ගොඩක් දේවල් අපිට කවදාවත් රැකවරණයක් සදන්නේ නැහැ. නමුත් කෙනෙක් හිත හදාගත්තොත්, තමන්ගේ මනස සකස් කරගත්තොත්, ඒක තමයි ඔහුට රැකවරණයක් සදන එකම දේ බවට පත්වන්නේ. ඒ නිසා අපි සකස් කරගත යුත්තේ, නැතිනම් හදාගත යුත්තේ අපේ මනස. ඒ මනස සකස් කර ගැනීමේදී, නැතිනම් හිත හදා ගැනීමේදී අපිට වැදගත් වෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්න ඒ උතුම් ධර්ම මාර්ගය. ඒ උතුම් ධර්ම මාර්ගය බුදුරජාණන් වහන්සේ ලෝකයේ තුල තියෙන දුක් ස්වභාවය දැකලා ඒ දුක ඉක්මවන්නට පුළුවන් විදිහටයි අපිට පෙන්වලා දුන්නේ. ඒ කියන්නේ ලෙඩවීම, මරණය, මහලු බව ආදී මේ අපිට වළක්වා ගත නොහැකි යම්කිසි දුක් රාශියක් තියෙනවා නම්, ඒ දුක් රාශියෙන්ම මේ ජීවත් වෙනකොටම අපිට මිදෙන්නට පුළුවන්කම තියෙන්නේ මේ උතුම් ධර්ම ප්‍රතිපදාව තුළ අපි ගමන් කිරීම තුළින්, නැතිනම් ධර්මය අනුගමනය කිරීම තුළින්. ඒ නිසා අපි හරියටම තේරුම් ගන්නට අවශ්‍යයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ඒ ධර්මය මොකද්ද, ඒ ප්‍රතිපදාව මොකද්ද, නැතිනම් මේ දර්ශනය මොකද්ද කියන එක පිළිබඳව අපි මූලික ලෙසම අපේ අවධානය යොමු කළ යුතුයි. පින්නතුනි, අපිට බොහෝ වෙලාවට ලෝකයේ පිළිබඳව තියෙන ආකාරය, දැක්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නට යෙදුණා. ඒක තමයි අපිට දිට්ඨි කියන වචනය තුල අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. දිට්ඨි කියන එක පිළිබඳව අපි කතා කිරීමේදී දැක්ම, නැතිනම් දර්ශනය කියලා අපිට සරලව ඒක නිර්වචනය කොට දක්වන්නට පුළුවන්කම තියෙනවා. දිට්ඨි අතර අපි ප්‍රධාන ලෙසම කතා කරන්නේ මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ වරදවාගත්ත, වැරදි විදිහට ගත් දෘෂ්ටිය පිළිබඳවයි මිච්ඡා දිට්ඨිය කියලා කතා කරන්නේ.
එතකොට යම් තැනක මිච්ඡා දිට්ඨිය දිරීමට යනවා නම් මිච්ඡා දිට්ඨිය නැති කරනවා නම් ඒ මිච්ඡා දිට්ඨිය නැති කරන දේ තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒක අපි සම්මා දිට්ඨි කියන වචනේ නැතිනම් යහපත් දැකීම යහපත් දර්ශනය කියන වචනය තුළ අපි ඒක කතා බහ කරනවා සාකච්ඡා කරනවා. එතකොට මෙන්න මේ මිච්ඡා දිට්ඨි සහ සම්මා දිට්ඨි කියන මේ දෘෂ්ටි දෙක අතර තමයි මේ ලෝකය සහ නිවන පිළිබඳව අපිට කතා කරන්නට තියෙන්නේ. ලෝකයේ යම්කිසි විදිහකින් යම් වැරදි දැක්මක් ලෝකයේ තුල පවත්වනවා නම් අනිත්‍ය ධර්මයන් පිළිබඳව නিত্য වූ සංකල්පනාවන්ගේ ජීවත් වෙනවා නම් අනාත්ම ධර්මයන්ගේ ආත්ම සංකල්පනාවන් තුල ජීවත් වෙනවා නම් අන්න ඒ දේවල් වලට කියනවා අපි දිට්ඨි සහගත මට්ටම් කියලා. තව විදිහකින් කියනවා නම් අපි සංඥා චිත්ත දිට්ඨි වශයෙන් පවත්වන විපල්ලාස ධර්ම හැටියටත් ඒ දේවල් පිළිබඳව හඳුනා ගනු ලබනවා. විපල්ලාස කියලා කියන්නේ හිතේ පෙරළුණු සංඥාවන්. හිතේ විපරීත වෙනස්ව ගියපු ඒ කියන්නේ සාමාන්‍ය ආකාරයට නොපවතින සංකල්ප කියලා ඒ දේවල් වලට කියනවා. අපි ලෝකය ඇසුරු කරන්නේ බොහෝ අවස්ථාවලදී මෙන්න මේ විදිහට වර්ධවාගත් සංකල්පයන් තුලින්. නැතිනම් වර්ධවාගත් සංඥාවන් තුලින්, වර්ධවාගත් චිත්තයන් තුලින්, වර්ධවාගත් දිට්ඨීන් තුලින් තමයි ලෝකය ඇසුරු කරන්නේ. එතකොට කොහොමද මේ සංඥා, චිත්ත, දිට්ඨි කියන මේ ධර්මයන් අපි වර්ධවාගෙන තියෙන්නේ? ලෝකයේ තුල අපි බලාපොරොත්තු වන විඳිය හැකි දේවල් පවතිනවා කියලා අපිට යම් දැක්මක් තියෙනවා නම් අන්න ඒ දැක්මම තමයි පින්නතුනේ අපි වරදවාගත්ත දේ හැටියට භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ. මේ කතා කරන කාරණා ටික ඊටමත් වැදගත් වෙනවා වගේම ඊටමත් ගැඹුරු කාරණා ටිකක් බවට පත් වෙන්නේ. ඒ නිසා ඔබ ඊටමත් සියුම් නුවණින් මේ පිළිබඳව කල්පනා කරන්නට අවශ්‍යයි. මේ පිළිබඳව නුවණ මෙහෙවා සිතන්නට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ ධර්මයක් හැටියට ලෝකයේ පිළිබඳව අවබෝධ කරගන්න නැතිනම් ලෝකයේහි කෙලවරට පැමිණෙන්නට කියලා. ලෝකයේ කෙලවරට නොපැමිණ දුකේ කෙලවර කිරීමක් බුදුරජාණන් වහන්සේ අපට පණවන්නේ නැහැ. එහෙනම් අපිට ලෝකයේ කෙලවරකට පැමිණෙන්නට අවශ්‍යයි. ලෝකයේ කෙලවරක් කරන්නට අවශ්‍යයි. එතනදී අපි තේරුම් ගන්නට ඕනේ ලෝකයේ කෙලවර බවට පත්වන්නේ මොකක්ද කියන කාරණාව. එතකොට ලෝකයේ කෙලවර බවට පත්වන්නේ ලෝකයේ යම් තැනකදී ආරම්භ වෙනවා නම් ඒ ආරම්භ වන තැන තමයි ලෝකයේහි කෙලවර බවට පත්වන්නේ. වෙලාවක බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කෙනෙක් අහනකොට ස්වාමීනි ලෝකයේ කියනවා කොතකින්ද මේ ලෝකය කියලා කියන්නේ කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ ලෝකය පිළිබඳව අපූර්ව නිර්වචනයක් සපයනවා. ඒක කියන්නේ බොහොම දාර්ශනික නිර්වචනයක් සපයනවා ලෝකයේ පිළිබඳව. එතකොට ඒ තුළ මුළු බුද්ධ ශාසනයේම හර පද්ධතිය, මුළු බුද්ධ ශාසනයේම දර්ශනය ඒක ඇතුළත් වෙලා තියෙනවා. එතකොට මොකද්ද ඒ කතා කරන ලෝකය කියන දැක්ම කියලා බුදුරජාණන් වහන්සේ එතනදී පෙන්නනවා. යම්කිසි තැනක ඇස තියෙනවා නම්, රූපය තියෙනවා නම්, චක්කු විඥානය තියෙනවා නම් අන්න ඒක ලෝකයයි. එතන ලෝක ප්‍රඥප්තිය තියෙනවා. යම් තැනක ඇහැ තියෙනවා නම්, රූපේ තියෙනවා නම් ඒ ඇස, රූපේ තියෙන, චක්කු විඥානයේ තියෙන තැනක ලෝකේ පවතිනවා, ලෝක ප්‍රඥප්තිය තියෙනවා. කන, සද්ද, සෝත, විඥාන කියන ධර්ම ටික පවතිනවා නම් එතන ලෝකයේ තියෙනවා, ලෝක ප්‍රඥප්තිය පවතිනවා. නාසයේ ගන්ධයේ ඒ ගහන විඥානයේ තියෙනවා නම් එතනදී යම් තැනක එතන ලෝකයේ ලෝක ප්‍රඥප්තිය තියෙනවා. ජීවහාව රස ජීවහා විඥාන, කාය පොට්ටබ්බ කාය විඥාන, ඒ වගේම මනෝ ධම්ම මනෝ විඥාන කියන මේ දේවල් පවතිනවා නම් අන්න එතන ලෝකය සහ ලෝක ප්‍රඥප්තිය තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකයේ පිළිබඳව ලබා දුන්න නිර්වචනය තමයි මේක. එතකොට දැන් අපිට ලෝකය කියන විෂය සම්බන්ධයෙන් නැතිනම් ලෝකය කියලා කියනකොට අපේ දැක්ම විහිදී යන පරාස දෙකක් තියෙනවා. අපිට දෙකක් දකින්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි භෞතිකව අපිට විශේෂ වෙන ලෝකයේ පිළිබඳව අපි කතා කරනවා මේ ගම් රටවල් නගර මේ ලෝකයක් විදිහට මේ තියෙන මේ පෘථුවිය සහ මේ අනන්ත විශ්වය පිළිබඳව අපි ලෝකය කියන එක පිළිබඳව කතා කරගෙන ගිහිල්ලා අපි සාකච්ඡා කරනවා. එතකොට ලෝකයා රැඳී ඉන්නේ අන්න ඔය මට්ටම තුල නැතිනම් ඔන්න ඔය දිසානතිය තුල තමයි ලෝකය කියන වචනය තුල රැඳිලා ඉන්නේ.
එතකොට බුදුරජාණන් වහන්සේ හරියට මේ කෙනා හඳුනාගත්ත ලෝකය පිළිබඳව හරියට මේ ඒ කියන්නේ අඹ කිනිත්තක් ගහට සම්බන්ධ වෙලා තියෙන පළවෙනි නටුවෙන් අල්ලගත්තා වගේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ පිළිබඳව නිර්වචනය කරලා දක්වනවා. මොකද්ද? ඇස, රූප, චක්කු විඥාන කියන ධර්මයන් පවතිනවා නම් අන්න එතන ලෝකයේ තියෙනවා. එතන ලෝක ප්‍රඥප්තිය තියෙනවා. එතකොට අපි ලෝකය කෙලවරට පැමිණෙනවා නම් අපි කෙලවරට පැමිණිය යුත්තේ කොතන කෙලවරටද? අපි එහෙනම් ඇසේ කෙලවරට පැමිණිය යුතුයි. අපි රූපයේ කෙලවරට පැමිණිය යුතුයි. චක්කු විඥානයේ කෙලවරට අපි පැමිණිය යුතුයි. ඒකට දැන් මේක ටිකක් අපි දකින්නට අවශ්‍ය වෙන්නේ අර අපි කතා කරපු අර සාමාන්‍ය ලෝකයේ දිසානතියට නැමුණු ලෝකයේ පිළිබඳව නෙමෙයි අපි කතා කළ යුතු වෙන්නේ. මෙතනදී අපි අවධානය යොමු කළ යුතු වෙන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා පෙන්වපු අර අනිත් දිශාවට. හරියට අර අඹ කිනිත්තක් ගහට සම්බන්ධ වුණ නටුව වගේ තියෙන තැනක තියෙන කාරණාවට. ඒ තමයි අපි අද කතා කරනවා නම් අපි ලෝකයේ පිළිබඳව ඒ ලෝකයක් ගැන අපි බාහිරට නැඹුරු වෙලා කතා කරන හැම තැනකම අපි කතා කරන්නේ ඇහැට පෙනුන රූප සංඥාවක පිහිටා ඉඳගෙන රූප සංඥාවක් ඇසුරු කරගෙන. ඒ කියන්නේ අපි ඇහෙන් දැකපු රූපය මත පිහිටලා තමයි අපි ලෝකය ගැන කතා කරන්නේ. එතකොට අපි යම්තාක් විශ්වය ගැන කතා කරනවා නම් තව තාරකා ගැන කතා කරනවා නම් අපි අනන්ත විශ්වයක් පිළිබඳව කරන සාකච්ඡාව තියෙන්නේ කතා බහ තියෙන්නේ සම්පූර්ණ කුමකට සාපේක්ෂවද අපි ඇහැට දකින වර්ණ රූපයකට සාපේක්ෂව රූපේ මත පිහිටලා අපි ඒ දේ ගැන කතා කරනවා. එහෙම නැතිනම් අපි අහපු ශබ්ද ටිකකට සාපේක්ෂව අපි ලෝකයේ පිළිබඳව කතා කරනවා. එහෙමත් නැතිනම් අපි දැනගන්න අරමුණු ටිකක් සිහිපත් කරගෙන අපි ඊට සාපේක්ෂව ලෝකය කියලා කල්පනා කරනවා. දැන් අපි ඇත්තටම ලෝකය කියලා අපි අසුරු කරලා තියෙන්නේ මොන ටිකද කියලා බැලුවොත් ඔබ මනෝවිඤ්ඤාණය නැතිනම් ඔබේ සිතෙන් ඔබ ඇසුරු කරලා තියෙන්නේ ඔය බාහිර තියෙන කිසිම ලෝකයක් කියනවට වඩා ඔබ ඇසුරු කරලා තියෙන්නේ තැන් කීපයයි. මොනවාද ඒ තැන් ටික? ඔබ ඇහැට ආපු වර්ණ සටහන දැනගෙන තියෙනවා, කනට පැමුණුණු ශබ්ද සටහනක් දැනගෙන තියෙනවා, ශබ්ද සංඥාවක් දැනගෙන තියෙනවා, දිවට දැනුණු රසයක් දැනගෙන තියෙනවා, නාසයට දැනුණු ගන්ධයක්, කයට දැනුණු ස්පර්ශයක්, මනසට අරමුණු උන මනසින් සිහිපත් කරපු අරමුණක් දැනගෙන තියෙනවා. දැන් ඔය ටිකෙන් තොරව ඔබ වෙනත් දෙයක් දැනගෙන තියනවද? ඔය ටිකෙන් තොරව අපි වෙනත් දෙයක් දැනගෙන තියනවද? අපේ ඇහැට ආපු නැති වර්ණ සටහනක් ඔබ කිසිම කාලයක දැකලා තියනවද? ඇහැටපත් නොවුණු වර්ණ සටහනක් කිසිම කාලයක දැනගෙන තියනවද? ඇහැටපත් නොවුණු වර්ණ සටහනක් පිළිබඳව අපිට කවදාවත් දැකීමක් ඇති කරගන්න පුළුවන් කමක් නැත්තේ නේද? ඒ අනුසාරයෙන් දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කවුරු හරි කිව්වොත් ඒ බඳු දෙයක් තියනවා කියලා ඒ බඳු වූ ශබ්දයක් අපිට අහන්න පුළුවන්කම තියෙනවා. ඒකත් කනටපත් වුණ ශබ්දයේ අනුසාරයෙන් අපි මානසිකව ගොඩනගා ගන්න සංකල්පයක් පමණයි. එතකොට මෙන්න මේ විදිහට අපි ලෝකය කියලා යමක් අපි ගොඩනගාගෙන තියනවා නම් ඒ ලෝකය කියලා අපි අසුරු කරන සෑම තැනම අපිට ගොනු කරන්නට පුළුවන් තැනක් විදිහට අපිට හම්බ වෙන්නේ කොහෙද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ ආයතන ටික. එතකොට අපි මේකට කියනවා සලායතන කියලා. එතකොට මෙන්න මේ ආයතන ටික යම් තැනක පවතිනවා නම් ඒ පවතින තැන තමයි ලෝකය සහ ලෝක ප්‍රඥප්තිය තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක තමයි අපිට වැදගත්ම දේ වෙන්නේ. මේ ටික පවතිනවා නම් අන්න ඒ පවත්නා තැන ලෝකය සහ ලෝක ප්‍රඥප්තිය තියෙනවා. මේ ටික පවත්නා තැන ලෝකය සහ ලෝකේ පැනවීම තියෙනවා. එතකොට දැන් මේ ලෝකය සහ ලෝකේ පැනවීම තියෙනවා කියලා කියන්නේ මේ ටික මත අපේ විඥාණය අපි පිහිටවනවා නම් ඒ කියන්නේ අපේ සිතට මේ ධර්මයන් මත නිමිති ඉතුරු වෙලා තියෙනවා නම් ඔබට ඒබඳු ලෝකයක් තියෙනවා. ඒබඳු ලෝකයක් ඇත්තෙක් බවට ඔබපත් වෙලා තියෙනවා. මොකක්ද කිව්වේ? දැන් අපි ඇහැට පෙනුණු යම් රූපයක් අපිට බාහිර තියනවා කියලා ඒ බාහිර ඇති බවට අපිට මානසිකව ඉතුරු වෙලා තියෙනවා නම් නිමිති අන්නේ මානසිකව බාහිර ඇති බවට නිමිති ඉතුරු වෙලා තියෙන ඒබඳු ලෝකයක් අපිට තියෙනවා. ඒබඳු ලෝකයක් අපිට පවතිනවා. එතකොට ඒබඳු ලෝකයක් ඇසුරු කරන පුද්ගලයෙකුත් මේ පැත්තේ ජීවත් වෙනවා. එතකොට දැන් ඔන්න අපිට ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ
කෙනකෙනා තුල නිර්මාණය වන ලෝකයේ පිළිබඳව. ඒ කියන්නේ අපි ලෝකයේ විඳින්නේ කෙනකෙනාට සාපේක්ෂ විදිහට. එතකොට තමන් තුලයි ඒ ලෝකයේ සහ ලෝක ප්‍රඥප්තිය උපදෝගෙන තියෙන්නේ. ඒක තව කෙනෙකුට සාධාරණ වෙන්නේ නැහැ. එයාට සාපේක්ෂ ලෝකයේ සහ ලෝක ප්‍රඥප්තිය උපදෝගෙන තියෙනවා. ඒකයි ලෝකේ නානත්වයක් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ ලෝකේ නානත්වය තිරසංගත සතෙකුට ලෝකේ යාගේ ලෝකයේ මිසක ඒක අපේ ලෝකය නෙමෙයි. එතකොට ඒක ඒ භූමි නානත්වයක් අපිට දකින්න පුළුවන්කම තියෙන. ඇයි ලෝකයේ ගොඩනගාගන්නේ කෙනා තුල නිසා. අපි කවුරුත් එකම ලෝකය නෙමෙයි අපි භුක්ති විඳින්නේ. නැතිනම් අපි කවුරුත් එකම ලෝකයේ දකින්නව නෙමෙයි. අපි හැමදම තමන් තුල නැතිනම් මේ එකම මනෝවිඤ්ඤාණයේ නැමැති ටැංකිය ඇතුලෙන් එකම රාමුව ඇතුලෙන් එක දශමයක්වත් අපි එළියට ගිහිල්ලා නැහැ. මනෝවිඤ්ඤාණයේ නැමැති මේ රාමුව ඇතුලෙන් මේ ටැංකිය ඇතුලෙන් අපි එකම දශමයක්වත් එළියට ගිහිල්ලා නැහැ. ඒක තමයි ලෝකේ යථාර්ථයේ බවට පත් වෙලා තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ අපි හැම වෙලාවකදීම ලෝකය කියලා යම් දෙයක් ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කරන සෑම තැනම අපි ඇසුරු කරලා තියෙන්නේ බාහිර පවත්නා නිමිති සමුදායකට අනුව. ඒ කියන්නේ අපි ඇහැට පෙනුණු රූපය පිළිබඳව අපි කල්පනා කරනවා ඒක පවතින දෙයක් හැටියට. ඒ නිසා ඒ බඳු රූප තියෙන ලෝකේ තියනවා කියලා අපි සංකල්පයක් ඇසුරු කරනවා. එතකොට මුළු ලෝකෙම තියනවා කියලා පින්නතුනේ අපි ඇසුරු කරන්නේ සංකල්පයක් විදිහටනේ. ඇහැට එක්වරක් පැමිණි රූපය නැවත කවදාවත් ඇහැට එන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට කන කරා පැමිණි ශබ්දය නැවත කවදාවත් ආයෙ නැවත එන්නෙත් නැහැ. ඒ කලින් ශබ්දයේ දැනුණු ප්‍රසාදේ නැවත උපදින්නෙත් නැහැ. එතකොට මේ දේවල් දැනගත්ත හිත අපහු උපදින්නෙත් නැහැ. හැබැයි අපි මොකද කරලා තියෙන්නේ? අර පිය සටහන් ටික ඉතුරු කරලා තියෙනවා. ඒ කියන්නේ අර ධර්ම ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙනකොට ඒක පවතිනවා කියලා ගත්ත මනෝවිඤ්ඤාණයෙන් ගත්ත නිමිති ටික අපි එළියේ තියෙන බවට ඉතුරු කරලා තියෙනවා. අන්න ඒ විදිහට තමයි අපිට ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. නිසා අපි යම්තාක් විඳපු දේවල් තියෙනවා නම් ඒ විඳපු ලෝකය තියෙනවා. ඔබ දැකපු යම්තාක් දේවල් තියෙනවා නම් ඒ දැකපු ලෝකය ඔබට තියෙනවා. ඒ දේවල් ඉතුරු වෙලා තියෙනවා. ඒ දේවල් පවතිනවා ලෝකෙ තුල කියලා සංකල්පයක් අපිට තියෙනවා. අපි ලෝකය කියලා ඇසුරු කරන්න පින්නතුනේ අන්න ඒ විදිහට පවතින සංකල්ප රාශියකින් ඇසුරු කරගත්ත තැන. එතකොට අපි හැම වෙලාවකදීම දැන් ඇසුරු කරන්නට පුරුදු වෙලා තියෙන තැන තමයි ඒ සංකල්පමය වශයෙන් ගොඩනගාගත්ත දේ ලෝකය කියලා පවතිනවා කියලා හිතාගෙන ඇසුරු කරනවා. ඔබට පුළුවන් දැන් ওই රටේ ඉඳලා ලංකාවට එන්න ඔබ එන්නේ මෙහි තියෙන දේ බලන්න. එතකොට මෙහි තියෙන රට බලන්න ඔබේ නිවස හෝ ඔබ දන්න හඳුනන අය හෝ ඒ පවතින දේවල් බැලීම සඳහා තමයි ඔබ පිටත් වෙලා එන්නේ. එතකොට ඔබ යම් වෙලාවක මෙහි පිළිබඳව දැක්කනම් ඔබ යම් වෙලාවක මෙහි පිළිබඳව ඇහුවනම් ඒ අහපු දේ පවතිනවා කියලා හිතාගත්ත ඒ තියනවා කියලා මනස තුල ගොඩනගාගත්ත සංකල්පයේ තියෙන නිසා ඔබ ඒ දේ කරා ඔබ නැවත පැමිණෙනවා. දැන් යෑමීම් පේනවා. යෑමීම් පෙනෙන්නේ කුමක් නිසාද? ඔබට ඒ දේ පවතින නිසා ලෝකයේ තුල පවතින දේ ඇසුරු කරන්නට ඔබට යෑමක් පෙනෙනවා. නැවත ආපසු යෑමක් පෙනෙනවා. එතකොට මේ ලෝකේ පැවැත්ම කියන දේ ওই විදිහට තමයි ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට ඔය යෑමීම් කරන්න පුළුවන් මට්ටමේ මනෝභාවයක් තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට යන්න එන්න පුළුවන්කම තියෙන අපි දැකපු තැනට නැවත යන්න පුළුවන්කම තියනවා වගේම තමයි අපි යම් වෙලාවක මේ කය අරගෙන යන්න බැරි තත්යක තිබුණොත් නැවත අපි ප්‍රතිසන්දි වශයෙන් හරි තව තැනකට යනවා කියන එක සිද්ධ වෙන්නේ. ඇයි එහෙම සිද්ධ වෙන්නේ? අපේ දැක්ම තියෙන්නේ මේ දේවල් ලෝකෙ තුල පවතිනවා කියලා. ඒ බඳු කර්මයක් අපි රැස් කරගෙන තියෙනවා. එතකොට ඒ රැස් කරගත්ත භවයට ඒ ලෝකෙ තුල පවතින බවට අපි ගත්ත ඒ සංකල්පය තුල තියෙන ඒ කර්ම බීජ සකස් කරගෙන තියෙන ආකාරය අනුව අලෝභ දේශ මොහනං හොඳ තැනකට ලෝභ දේශ මොහනං නරක තැනකට ප්‍රතිසන්දි වශයෙන් යනවම තමයි යන්නේ. මොකක් විඳින්න පුළුවන් වෙන්නද? අර විදිහේ ස්කන්ධ ටිකක් උපාදාන වශයෙන් අල්ලගන්න පුළුවන් තැනකට තමයි යන්නේ. gedara මතක් කරගෙන යනකොට gedara විඳින්න පුළුවන් මට්ටමේ ඒ බඳු රූප විඳින්න පුළුවන් මට්ටමේ තැනකට තමයි ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්න ගිහිල්ලා. එතකොට එතන ඇති උනේ අලෝභ දේශ මොහ අරමුණු නම් හොඳ තැනක උපදී. ලෝභ දේශ මොහ අරමුණු නම් ඉපදුනේ ඊට අනුරූපීව ඒ වගේ තැනක උපදී. එතකොට ඔහොම තමයි ලෝකයේ කර්මය කියන දේ පවා රඳා පවතින්නේ.
අපි ඇති කරගන්න ওই මූලික දැක්ම අනුව. නැතිනම් අපි කාම ධාතුව කියලා කියනවා ඒකට. අපි රූපේ පැත්තේ දකින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් පැත්තේ අපි හොඳ වටින දේවල් සහ නොවටින දේවල් දකින මනෝභාවය අපිට පිහිටලා තියෙනවා නම් ඒකට කියනවා කාම නිස්ෘත සංකල්පනා පවත්නවා කියලා. අපි කියනවා කාම ධාතුවේ කියලා. ඊට අනුරූපීව තමයි අපි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. ඇයි අපි ඉන්නේ කාම ලෝකේ. එතකොට කෙනෙක්ට ලෝකේ වෙනස් කළොත් දැන් ලෝකේ වෙනස් කරන්න නම් එයා මොකද්ද වෙනස් කරන්න ඕනේ? අපි ලෝකය කියලා ඇසුරු කළේ අපි හිතෙන් ගොඩනගාගත්ත සංකල්පේ නම් කෙනෙක් ඉන්නවා ලෝකයේ සංකල්පය වෙනස් කරනවා. හරියට මේ ඇහි කාචය වෙනස් වුණොත් අපිට පේන දේ වෙනස්ව පේනවනේ. ඇහි කාචය වෙනස් වුණොත් අපිට ලෝකේ පේන දේවල් වෙනස්ව පේන්න පටන් ගන්නවා. එතකොට අන්න ඒ කාචය වෙනස් කළා වගේ තමයි අපි සංකල්පය වෙනස් කරනවා කියලා කියන්නේ. අපි පේන දේ වෙනස් කරනවා. ඒ තමයි අපි මනෝවිඤ්ඤාණ මට්ටමින් අපි දකින විදිහ වෙනස් කරලා අපි පෙන්වලා දෙනවා. එතකොට ලෝකේ අපි දකින දේට වඩා එයා ගිහිල්ලා ධානයක් උපදවගෙන රූපාවචර මට්ටමේ නිමිති තමයි එයාට ඇසුරු වෙන්න පටන් ගන්න. එතකොට මොකද වෙන්නේ? එයා ස්කන්ධ ටික කියලා ඇසුරු කරන්නේ ඒ මට්ටමේ දෙයකට. එයාගේ තෘෂ්ණාව පවත්වන්නේ ඒ මට්ටමේ දෙයකට. එයා අර කාමයේ අනුව හැසිරෙන කෙනෙක් බවට පත් වෙලා නැහැ. එතකොට ඔහුට ප්‍රතිසන්දි වශයෙන් යනවා නම් කොහෙටද යන්නේ? ඔහු ගොඩනගාගත්ත ලෝකයට තමයි ඔහු ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. එතකොට දැන් මෙන්න මේ විදිහට ලෝකය ඇසුරු කරගෙන ජීවත් වෙනකොට ඒ පුද්ගලයින්ට සාපේක්ෂව ලෝකයේ ගොඩනගෙන ආකාරය සහ ලෝකය පනවන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. ඒ නිසා එහෙනම් අපි මේ ලෝකයෙන් කෙලවරටපත් වෙන්නට ඕනේ. ලෝකයෙන් කොහොමද අපි කෙලවරට පැමිණෙන්නේ? ලෝකයේ කොහොමද අපි මුලට යන්නේ? පින්නතුනේ අපිට ලෝකයේ කෙලවරට පැමිණෙනවා නම් දුක කෙලවර කරන්නට අපි ලෝකයේ කෙලවරට පැමිණිය යුතු වෙනවමයි. එහෙනම් අපි පැමිණිය යුතු කෙලවර මොකද්ද? අපි ඇස පිළිබඳව අවබෝධ කරගත යුතුයි, රූපය පිළිබඳව අවබෝධ කරගත යුතුයි, චක්කු විඥානය පිළිබඳව අවබෝධ කරගත යුතුයි. එතකොට ඒ ධර්ම පිළිබඳව අවබෝධ කර ගැනීමම අපිට මේ ලෝකයේ පිළිබඳව අවබෝධ කර ගැනීම බවට පත් වෙනවා. ඒ අවබෝධයම තමයි දුකේ කෙලවර කිරීම බවට පත් වෙන්නේ. මොකද අපි දුක විඳින්නේ හැමදාම සත්ත්ව පුද්ගල භාවයක් මත පිහිටා ඉඳලා. අපි දුක කියන දේ ගොඩනගා ගන්නේ සත්ත්ව පුද්ගල ප්‍රඥප්තියක් මත, සත්ත්ව පුද්ගල භාවයේ මත පිහිටා සිටලා. ලෝකේ ගොඩනගා ගන්නේ අපි ලෝකේ විඳින්නේ ඒ විදිහට. ඉතින් මෙන්න මේ කාරණා පිළිබඳව අපි විග්‍රහ කර ගන්නකොට අපිට වටිනා සූත්‍ර දේශනාවක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි සංයුත්ත නිකායේ අපිට දකින්නට ලැබෙන යමක කියන සූත්‍රය. මේ යමක සූත්‍රය ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේගේ කාලෙදී සිදු වුණ එක පුංචි සිදුවීමක් අරබයා තමයි මේ සූත්‍රය තියෙන්නේ. නැතිනම් ඒ සිදු වුණ අවස්ථාවේ සරියුත්තරුන් වහන්සේ විසින් ඒ ප්‍රශ්නයක් ඇති වුණ අවස්ථාවකදී ඒ ප්‍රශ්නය විසඳපු ආකාරය අපිට මේ සූත්‍රය තුළ දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් සරියුත්තරුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙදී යමක කියන හාමුදුරුවන්ට පාපී දෘෂ්ටියක් ඇති වුණා. මොකද්ද මේ පාපී දෘෂ්ටිය? බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය යම්සේ මම දන්නවා නම් මම දන්න විදිහට යතහ කීනාසවෝ බික්ඛු උච්චජ්ජති විනස්සති නොහෝති පරම්මරණ ක්ෂීනාස්රෝ භික්ෂුන් වහන්සේ උච්චජ්ජති විනස්සති උච්ඡේදයටපත් වෙනවා. මොකක් නිසාද උච්ඡේදයටපත් වෙන්නේ? පරං මරණ. මරණයෙන් මත්තේ උච්ඡේජ්ජති. උච්ඡේදයටපත් වෙනවා. ඒ කියන්නේ මුල සිඳීමකට ලක් වෙනවා. නැවත පෙනීමක් නැහැ එතන. විනස්සති විනාශයටපත් වෙනවා. නොහෝති ඇත්තේ නැහැ. මරණින් මත්තේ සිඳීමකට යනවා, වෙනසීමකට යනවා. මරණින් මත්තේ නැහැ. කවුද? යතහ කීනාසවෝ භික්ඛු ක්ෂීනාශ්‍රව භික්ෂුන් වහන්සේ. තව විදිහකින් කියනවා නම් රහතන් වහන්සේ උච්ඡේජ්ජති සිඳෙනවා, විනාශයටපත් වෙනවා. මරණින් මත්තේ නැහැ. මේක තමයි යමක හාමුදුරන්ට ඇති වුණ මිත්‍යා දෘෂ්ටිය. දැන් සමස්තයක් විදිහට අපි සම්මුතිය තුළ අපිද කතා කරන්නේ රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා. එතකොට අන්න ඒක තමයි මෙතනදී මිත්‍යා දෘෂ්ටියක් කියලා කියනවා. විශේෂයෙන්ම යමක හාමුදුරන්ට ඇති වෙනවා මිත්‍යා දෘෂ්ටියක්. රහතන් වහන්සේ උච්ඡේදයකටපත් වෙනවා, සිඳීමකටපත් වෙනවා. මරණින් මත්තේ නැවත උපතක් නැත. මරණින් මත්තේ නැති වෙන ස්වභාවයකටපත් වෙනවා කියලා
මේ යමක හාමුදුරන්ට මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙනවා. ඉතින් බොහෝ අවස්ථාවල අපි මේ කාරණාව කතා කරලා තියෙනවා. මෙතනදී විශේෂයෙන් කතා කරන්නට අවශ්‍ය වුණේ සරියුත්තරුන් වහන්සේ විසින් මේ මතවාදය සංසිඳ වීම සඳහා නැතිනම් මේ මතවාදය දුරු කිරීම සඳහා පෙන්වා දෙන කාරණා ටික අපිට මෙතනදී තේරුම්ගෙන සිටීම ඊටාම වැදගත් වෙනවා. එතකොට මෙන්න මේ යමක හාමුදුරන්ට මේ වගේ මිත්‍යා දෘෂ්ටියක් ඇති වුනහම අද කාලේ වගේ නෙමෙයි යම් මිත්‍යා දෘෂ්ටියක් ඇති වුනහම ඒ මිත්‍යා දෘෂ්ටිය ඇති කරගත්ත කෙනත් ඇති කරගන්නේ ඒක ඇත්තමයි කියලා හිතාගෙන යා දෘෂ්ටිගත වෙන්නේ අර බොරුවට ධර්මයේ විනාශ කිරීම පිණිස මතයක් දරාගෙන යෑමක් නෙමෙයිනේ මෙතනදී තියෙන්නේ. එයා හිතනවා ඒක තමයි නිවැරදි ධර්මය, ඒක තමයි ඇත්ත දේ කියලා හිතාගෙන තමයි එයා ඒ දෘෂ්ටියට අනුගතව වාසය කරන්නේ. ඉතින් ඒ නිසා එයත් එක්ක ඕන කෙනෙකුට සාකච්ඡා කරන්න පුළුවන්කම ඉඩ ප්‍රස්තාව සලසා දීලා තියෙනවා. ඉතින් යමක හාමුදුරුවෝ ළඟට ඒ කාලේ හිටපු අනිත් හාමුදුරුවරු ගිහිල්ලා මේ කරුණ ගැන සාකච්ඡා කළා. මේ කරුණ ගැන සාකච්ඡා කරනකොට මේ යමක හාමුදුරුවන්ගේ ස්ථාවරය හොලවන්න යමක හාමුදුරුවෝ ඉන්න තැන ගැන වෙනමම වෙනස් කරලා ධර්ම ඇත්ත කාරණාව මොකද්ද කියලා ඉස්මතු කරන්නට ඒ භික්ෂුන් වහන්සේලාට හැකියාවක් තිබුණේ නැහැ. එතකොට යමක හාමුදුරුවෝ ඒ ස්ථාවරයේම රැඳිලා හිටියා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහ අරගෙන බැලුවත් රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්න විදිහක් නැහැ. විනාශයටපත් වෙනවා, සිඳෙනවා, වෙනසෙනවා. මේක වෙන්න පුළුවන් කමක් නැහැ කියලා. ඉතින් හාමුදුරුවෝ අවවාද කළා නොඑක් අවවාදයන්ගෙන්. නමුත් යමක හාමුදුරුවෝට නොඑක් විදිහට මේ ගැන කිව්වත් ඒ කියන්නේ හාමුදුරුවෝ කියන්නේ කොහොමද යමක මාවුසෝ යමක එවන් අවච. ඇවත් යමකේනේ මෙහෙම කියන්න එපා ඔබ. මා භගවන්තං අබ්භාචික්ඛේ. භාග්‍යතුන් වහන්සේට අභ්‍යක්ඛායනය කරන්න එපා ඔබ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට දොස් කියන්න එපා. මූලිකව දොස් කියන්න එපා. ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නොකරපු දෙයක් කොයි විදිහට කළා කියලා කියන එක බුදුරජාණන් වහන්සේට දොස් කීමක්. ඒක කරන්න එපා ඔබ. නහි සාදු භගවතු අබ්බක්ඛාන. භාග්‍යතුන් වහන්සේට ওই විදිහට අභ්‍යක්ඛායනය කරන එක බොරුවට දොස් කියන එක නොකල යුතු දෙයක්. නහි භගවා ඒවං වදෙය්‍ය. භාග්‍යතුන් වහන්සේ කොයි වෙලාවකවත් මෙහෙම කියලා නැහැ. කීනාසෝ බික්ඛු කායස්ස බෙහෙදා උච්චජ්ජති විනස්සති නොහෝති පරම්මරණ. සීනාසෝ භික්ෂුන් වහන්සේ මේ කය බිඳීමෙන් පස්සේ ගිහිල්ලා උච්චජ්ජති විනාශයටපත් වෙනවා, විනස්සති මේ වෙනසෙනවා, නොහෝති ඒ මරණින් මත්තේ ඇත්තේ නැති බවටපත් වෙනවා කියලා මෙහෙම වචනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. ඒ නිසා යමක ඔබට මෙබඳු වූ භාෂිතේ රුචි නොවේවා. එතකොට මේ බඳු මේ දේ ඉන්න එපා මතවාදේ. ඔබ මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා මේ නොකරපු දෙයක් කළා කියමින් වෙන්නේ බුදුරජාණන් වහන්සේට අමූලිකව දොස් පැවසීමක්. ඒ නිසා ඒක කරන්න එපා කියලා වික්ෂුන් වහන්සේලා අවවාද කරනවා යමක හාමුදුරන්ට. නමුත් යමක හාමුදුරන්ට තේරෙන්නෙම උන්වහන්සේ අවබෝධ කරගෙන ඉන්නෙම උන්වහන්සේගේ මතය අනුව මේ රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්න විදිහක් නැහැ. එතනින් පස්සේ සිඳිලා විනාශ වෙලා යනවා කියලා. එතකොට යමක හාමුදුරුවන්ගේ මතය මේ බවට පත් වෙලා තියෙනකොට දැන් මේක හොඳ අවස්ථාවක්. දැන් මේ සමහර වෙලාවට අපේ සමාජය තුළ තියෙන යම් දොරමතයක් මේ අර ධර්මයේ තේරුම් ගන්නට අවශ්‍ය දැන් තම නැනපමණින් දැනගත යුතුයි කියලා. ධර්මයේ තේරුම් ගන්නට තියෙන්නේ තම තමන්ගේ ප්‍රඥා ප්‍රමාණය අනුවයි කියලා. තම තමන්ගේ ප්‍රඥා ප්‍රමාණයට ධර්මයේ තේරෙනවා එක හරි. හැබැයි ධර්මය අවබෝධ කරගත යුත්තේ තම තමන්ගේ ප්‍රඥා ප්‍රමාණයට නෙමෙයි. මොකද්ද? තමන්ගේ ප්‍රඥා සීමාව පටු නම් ඔහු අවබෝධ කරගන්න සීමාව පටුයි. ඒ නිසා ඔහු ප්‍රඥාවේ සීමාව පුළුල් කරගත යුතු වෙනවා. ඔහු ප්‍රඥාවේ සීමාව ධර්ම විනයත් එක්ක අරගෙන සංසන්දනය කරමින් ඔහු ප්‍රඥාවේ සීමාව තවදුරටත් පුළුල් කර ගැනීම තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දර්ශනය අවබෝධ කරගන්නට පුළුවන්කම ලබන්නෙක් වෙනවා. එහෙනම් ඔහුට වැටහෙන පමණින් ගත්තා කියලා එය නිවැරදි බුද්ධ භාෂිතයේ බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් ධර්මය නිවැරදි බවට පත් වෙන්නේ මොකද්ද? යථාර්ථය අනුව යෑමෙන්. තමන්ගේ මතය ලෝකේ යථාර්ථයේ බවට සැසඳෙනකොට ඒක යනකොට යථාර්ථය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කළ දේශනාවට අනුගත වෙනකොට අන්න ඒක නිවැරදි කියලා කියනවා. එතකොට නිවැරදි වෙන්නේ මොකද්ද? තමන්ගේ මතය නෙමෙයි ලෝකේ යථාභූත ස්වභාවය ගැන දේශනා කරපු බුද්ධ වචනේ නිවැරදි. තමන්ගේ වචනයත් ඊට අනුයාත නම් එහෙනම් ඒ වචනය සත්‍ය වචනයක් හැටියට ගන්නවා.
හැබැයි තමන්ගේ වැටහීම අරකට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක අපි සංසන්දනය කළ යුත්තේ කුමකටද? භාග්‍යතුන් වහන්සේගේ වචනයත් එක්ක බුදුරජාණන් වහන්සේගේ වචනයත් එක්ක අපි ඒක සංසන්දනය කරගත යුතුයි. දැන් යමක හමුදුරන්ට ඇති උනේ වැරදි දැකීමක්, යමක හමුදුරන්ට ඇති උනේ මිත්‍යා දෘෂ්ටියක්. ඒක උන්වහන්සේගේ වටහා ගැනීම වුණා. උන්වහන්සේ හිතුවා බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියනවා කියලා. ඒ නිසායි උන්වහන්සේ බඳු දෘෂ්ටියකටපත් උනේ. බුද්ධ වචනය ගැන උන්වහන්සේගේ කියවීම එසේ වුණාට උන්වහන්සේගේ අදහස් ප්‍රකාශ කිරීම හෝ උන්වහන්සේසේ ගැනීම සත්‍යක් බවට කොයි මොහොතකවත්පත් උනේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට අනිත් හාමුදුරුවෝ ඇවිල්ලා මේ මිත්‍යා දෘෂ්ටිය දුරු කරන්නට උන්වහන්සේට කරුණු කිව්වත් උන්වහන්සේලාට පුළුවන් කමක් ලැබුණේ නැහැ. යතෝකෝතේ බික්කු නාසක්ඛින්සු. එතකොට උන්වහන්සේලාට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ පාපී දෘෂ්ටියෙන් යමක හාමුදුරුවන්ව විවේචේතුන් ඒ හාමුදුරුවන්ව මුදවන්නට යමක හාමුදුරුවන්ව පාපී දෘෂ්ටියෙන් නගා සිටවන්නට පුළුවන් කමක් ලැබුවේ නැහැ. එතකොට මේ හාමුදුරුවෝ මොකද කළේ? ඊළඟට යන්න තියෙන තැනට ගියා. ඒ තමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා නැතිනම් මහා ප්‍රඥ වූ සරියුත්තරුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ පිළිබඳව දැන්නුවා. ස්වාමීනි, යමක හාමුදුරුවන්ට මේ වගේ මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. ස්වාමීනි, මේ මිත්‍යා දෘෂ්ටිය සංසිඳවන්නට කියලා අපි ගිහිල්ලා මෙබඳු වූ ආකාරයන්ගෙන් පැහැදිලි කළා. නමුත් උන්වහන්සේ මේක පිළිගත්තේ නැහැ. අපිට පුළුවන් කමක් ලැබුණේ නැහැ උන්වහන්සේට මේක පැහැදිලි කරලා දෙන්නට කියලා අර ගියපු හාමුදුරුවෝ සරියුත්තරුන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා. එතකොට සරියුත්තරුන් වහන්සේත් හවස් වෙලා ඒ සමාපත්තීන්ගෙන් නැගී සිටලා යමක හාමුදුරුවෝ යම් තැනක නම් එතෙන්ට ගියා. එතනට ගිහිල්ලා යමක හාමුදුරුවොත් එක්ක කතා බස් කරලා ඒ අසකින් වැඩ හිටියා. ඉඳලා මේ යමක හාමුදුරුවන්ගෙන් ඇහුවා, ඇත්තද යමක ඔබ මේ වගේ මේ දෘෂ්ටියක් පාපී දෘෂ්ටියකටපත් වෙලා තියෙනවා කියලා කියන්නේ ඇත්තද කියලා. එතකොට යමක හාමුදුරුවෝ කිව්වා, ස්වාමීනි මම දන්නේ එහෙම තමයි. මේ විදිහට මේ රහතන් වහන්සේ මරණින් මත්තේ උච්චිජ්ජති විනස්සති නොහෝති සිඳීමකට යනවා, විනාශයටපත් වෙනවා, මරණින් මත්තේ නෑ කියලා මම දන්නේ ඒ විදිහට තමයි කියලා. ඊට පස්සේ සරියුත්තරුන් වහන්සේ අහනවා, හොඳයි යමක ඔබ උත්තර දෙන්නකෝ, මම ඔබෙන් ප්‍රශ්න ටිකක් අහන්නම් කියලා. සරියුත්තරුන් වහන්සේ වෙන කරුණු කාරණා කිහිපයක් අහනවා. මොනවද අහන්නේ? තංකින් මඤ්ඤසියාවසෝ යමක රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. යමක ඔබ මොකද හිතන්නේ? රූපය නිට්ටයද අනිත්‍යද? අනිච්ඡං ආවසවත්නි, රූපය අනිත්‍යයි. යම් පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක සැපද එහෙම නැතිනම් ඒක දුකද කියලා අහනවා. එතකොට දුක්ඛං ආවසෝ දුකයි කියලා කියනවා. යම් පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං ඒතම් මම ඒසෝ හමස්සේ ඒසෝ මේ අත්තාති. එතකොට යමක් අනිත්‍ය නම් යමක් ඒ දුක නම් විපරිණාම ධර්ම නම් ස්වභාවය කරගෙන තියෙනවා නම් අන්න ඒක දකින්න සුදුසුද? ඒක මගේ නැතිනම් ඒ මම හෝ මගේ ආත්මයයි කියලා ඒක දකින්න සුදුසුද කියලා අහනවා. නොහෙතං ආවසෝ. එවත්නි ඒක එහෙම නෙමෙයි කියලා කියනවා. මේක බුදු සමය තුළ නැතිනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තුළ ඊටමත් බහුලව දකින්නට තියෙන පර්යායක් තමයි මේ පර්යාය. රාහුල තෙරුන් වහන්සේ බොහෝ කලක් මුළුල්ලෙහි කර්මස්ථානයන් දියුණු කරලා අරහත්ත්වයට පැමිණෙන්න සුදුසු කාලය කියලා තේරුම් ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ සරියුත්තරුන් මේ රාහුල තෙරුන් වහන්සේව එක්කගෙන ගිහිල්ලා කැලේට එක්කන් ගිහිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්න විමසනවා. ඒ විමසන කොටත් විශේෂයෙන් මේ පරියාය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට කෙනෙකුට මාර්ගඵලාදිගම ලබා ගැනීමේදී ඊටාම වැදගත් දහම් පරියායක් හැටියටයි මේ දහම් පරියාය දකින්න පුළුවන්කම තියෙනවා. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මය ප්‍රතිවේද කරන දහම් පරියායක්. එතකොට මේ රූපං නිච්ඡං වා අනිච්ඡං, රූපේ නිට්ටයද අනිත්‍යද කියලා අහනවා. එතකොට රූපේ නිට්ටයද අනිත්‍යද කියලා අහන එක මේක බොහොම ඊටාමත් ගැඹුරු ඊටාමත් දාර්ශනික කතාවක්. දැන් මේ සංක්ෂිප්තයක් විදිහට අපි ගත්තොත් දැන් මේ වචනේ මේ විදිහටම ඇහුවා කියන එක නෙමෙයිනේ මෙතන තියෙන්නේ. මේ කාරණාව හා සමග රූපය කියන්නේ මොකද්ද? ඒ රූපයයි අනිත්‍යයි කියන්නේ කියලා මේකත් එක්ක බැඳුණු තව බොහෝ විග්‍රහයක් තියෙනවා. තව බොහෝ කාරණාවක් තියෙනවා. ඒකට මේ සෑම තැනකම අහන්නේ රූපය නිට්ටයද අනිත්‍යද කියලා. අන්න ඒක ඊටාම වැදගත් තැනක්. රූපය නිට්ටයද අනිත්‍යද?
ඒ කියන්නේ දැන් මේ කොහෙදිවත් ප්‍රශ්න කරන්නේ නැහැ මේ ගෙවල් දොරවල් නිත්‍යද අනිත්‍යද ගස් කොළන් නිත්‍යද අනිත්‍යද ජේතවනාරාමයේ නිත්‍යද අනිත්‍යද කියන තැන ඉඳලා නෙමෙයි මේ ප්‍රශ්න විමසීම සිද්ධ වෙන්නේ රූපය නිත්‍යද අනිත්‍යද කියන තැන ඉඳලා. එතකොට මේ රූපය කියන දේ අනිත්‍යතාවය පිළිබඳව කතා කරනකොට මේ ශාසනයේ ඊටාම වැදගත් දහම් පරයයක් බවට ඒකපත් වෙනවා. මොකද හේතුව අපි රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව තමයි වාසය කරන්නේ. ඒ නිසා රූපයේ අනිත්‍යතාවය ප්‍රතිවේද කිරීම අත්‍යවශ්‍ය වූවක්. එතකොට රූපේ අනිත්‍යතාවයයි කියලා කියනකොට මේ කියන්නේ භෞතිකව පවතින දේවල් කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා කියන එකමද කියලා අපිට ටිකක් හිතන්නට වෙනවා. මොකද දැන් මේ ටිකත් එක්ක මේ ටික ඇසුරු කරගෙන යම් යම් මිත්‍යා මතවාද යම් යම් මිත්‍යා දෘෂ්ටි අද සමාජය තුළ බහුල වෙනවා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට මේ කාරණා ගැන විශේෂයෙන් මේ සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ මේ නිසා තමයි. මොකද දැන් මේකේ තියෙන රූපං නිච්ඡං වා අනිච්ඡං කියන රූපේ නිච්ඡ හෝ අනිච්ඡද කියලා. එතකොට දැන් මේ වචනත් එක්ක ගිහිල්ලා ඇතැම් වෙලාවට කෙනෙක් කියනවානේ මේක නිච්ච අනිච්ච කියන කතාව අරගෙන ගිහිල්ලා අනිච්ච කියලා කියන්නේ අනිච්ච. එතකොට ඉච්ඡසේ නොපවතින නිසා නැතිනම් කැමැතිසේ නොපවතින නිසා සහ කැමැත්ත ඉෂ්ට නොකරන නිසා තමයි මේ අනිච්ච කියලා කියන්නේ කියලා කෙනෙක් මේ පිළිබඳව අර්ථකථන සපයනවා. එතකොට ඇත්තටම දැන් එහෙනම් රූපං නිච්ඡං කියලා අහන්න නැතුව රූපං නිච්ඡං වා නිච්ඡං කියලා අහන්න නැතුව රූපං ඉච්ඡං වා නිච්ඡං කියලා අහන්න තිබුණේ. දැන් අනිච්ච අනිච්ච කියලා කිව්වනම් එතන න ඉච්ඡ නිච්ච කියලා කියන්නත් පුළුවන් කෙනෙකුට. එතකොට එහෙනම් අහන්න ඕනේ ඉච්ඡං වා නිච්ඡං කියලා නිච්ඡං කියලා නෙමෙයිනේ. නමුත් මෙතනදී අහන්නේ රූපං නිච්ඡං වා නිච්ඡං රූප මේක අපේ සිංහලෙන් කියන්නට වෙන්නේ අපිට නිට්ටය හෝ අනිත්‍යද කියලා. නැතිනම් පාලි විදිහට නම් නිච්ච සහ අනිච්ච. එතකොට මෙතන කියන්නේ ඉච්ඡ කියලා අර මහ ප්‍රාණ ඡයන්න කැමැත්ත ගැන කතාවක් නෙමෙයි මෙතනදී කියන්නේ. මෙතනදී අනිත්‍යතාවය පිළිබඳව කතාවක්. එතකොට දැන් කෙනෙකුට සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් වෙන්නේ අනිත්‍ය දේ දුකයි කියන එකනේ. යම් පනානිච්ඡං දුක්ඛං වාතං සුඛං වා. යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද කියලා අහනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද කියලා අහනකොට දුක්ඛං බන්තේ කියලා උත්තර දෙනවා. දුකයි කියලා උත්තර දෙනවා. එතකොට දැන් මේක භෞතිකව අපි අරගෙන කතා කරනකොට මේ ගැන ප්‍රායෝගිකව ඇතැම් වෙලාවට ප්‍රශ්නයක් ඇති වෙනවා. ලෝකේ අපි යම් දෙයකට කැමති නැහැ. අපි බොහොම අකමැති දෙයක් තියෙනවා. අන්න මේ අකමැති දේ වෙනස් වෙලා නැති වෙලා යනවා. නැතිනම් අනිත්‍යයටපත් වෙනවා. එතකොට අනිත්‍යයටපත් වෙනකොට අපිට සැපක් දැනෙනවා. හොඳයි කියලා අපිට සතුටක් දැනෙනවා. එතකොට එතන සුව වේදනාවක් තියෙනවා. එතකොට එහෙනම් මේ කියන විදිහට යම් පනනච්චන් දුක්ඛං වාතං සුඛං කියනකොට යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද අහනකොට දුකයි කියලා දෙන උත්තරේ දෙන්න බෑ. සමහර දේවල් අනිත්‍ය වෙනකොට එහෙනම් සැප ඇවිල්ලා තියනවා නේද කියලා කෙනෙක් මේ පිළිබඳව භෞතිකව තර්ක කරලා තමයි ස්මතු කරන්න හදන්නේ. නෑ මෙතනදී කියන්නේ මේ අනිත්‍ය කතාවක් නෙමෙයි. මෙතනදී කියන්නේ ඉෂ්ට වූ කැමැති විදිහට මේ ලෝකයමක් පවතින්නේ නැති එක දුකයි කියලා අර්ථකථනයක් දෙන්න හදන්නේ. නමුත් මෙතනදී අපිට පොදුවේ කැමැති විදිහට පැවතුනත් නැතත් එතන තියෙන දුකක් ගැනයි මේ කතා කරන්නේ. කැමැති විදිහට පැවතුනත් දුකයි. ඒ කියන්නේ සැපක් කියලා අපි කියන තැනක් තියෙන දුකක් ගැන දුකයි කිව්වත් තියෙන දුකක් ගැන තමයි කතා කරන්නේ. මොකද්ද මේ දුක? අනිත්‍යතාවය නිසා එන දුක ගැන කතා කරන්නේ. මොකක අනිත්‍යතාවයද? රූපයේහි අනිත්‍යතාවය නිසා එන දුකක් ගැන. රූපේ දුකයි කියලායි දේශනා කළේ. රූපය අනිත්‍යයි කියලායි දේශනා කළේ. රූපය කියලා කිව්වේ මොකද්ද? රූපය කියලා කියන්නේ ওই වටිනකම් තියෙන නොවටිනකම් තියෙන දෙයක් ගැන නෙමෙයි මෙතනදී කතා කරන්නේ. රූපය කියලා කියනවා නම් ඇහැට එන වර්ණ සටහන් මාත්‍රය තමයි මෙතනදී රූපය කියලා කියන්නේ. කනට එන ශබ්ද මාත්‍රය තමයි මෙතනදී ශබ්ද රූපය කියලා කියන්නේ. නාසයට එන ගන්ධ මාත්‍රය. එතකොට ඒක සැප හෝ දුක් විදිහට ආවේ නැහනේ. ඇහැට එන වර්ණ සටහන කවදාවත් සැප වෙලා ආවේ නැහැ අපි ළඟට. ඇහැට එන වර්ණ සටහනේ ස්වභාවය මොකද්ද? වර්ණ රූපයක් විදිහට අනාත්ම විදිහට ඇසට පැමිණීම. එතකොට ඒ ඇහැට එන වර්ණ සටහන ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා. ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒක තමයි රූපයේහි තියෙන අනිත්‍යතාවය කියලා කියන්නේ. රූපයේහි තියෙන අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ ඒක. එතකොට රූපය අනිත්‍යයි නම් ඒ අනිත්‍ය වන වර්ණ රූපේ පිළිබඳව අපිට සත්වය පුද්ගලය කැමැති අකමැති බව ගොඩනගෙන්න බෑනේ.
අනිච්ච වෙන රූපය ඇතුලේ වටිනකම් නොවටිනකම් තියෙන්න බෑනේ. එහෙනම් ඒ කතා කරන්නේ අන්න ඒ වගේ ඊටාම ගැඹුරු දහම් කරුණක් පිළිබඳව. එතකොට යමක් අනිච්ච නම් ඒක දුකයි කියලා කියන්නේ ඇයි? මේ කියන්නේ නැතිවීම නිසා දුක එනවා කියලා නෙමෙයි. නැතිවීම නිසා යමක් තියනවා, තියෙන දේ නැති වෙන නිසා හිතට දුකක් දැනෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියන එක අපි යමක් නොලබනවා නම් ඒක දුකයි කියන තැන නෙමෙයි මේ කතා කරන්නේ. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියන ප්‍රිය දේ වෙනස් වෙනකොට ඒ දේ නැති වෙලා යනකොට දුක එනවා කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ මොකද්ද? යම් අනිච්ඡං යම් කිසි වස්තුවක් ඒ වස්තුව අනිත්‍ය නම් තං ඒ වස්තුවම දුක්ඛං දුකයි. එතකොට අනිත්‍ය වීම නිසා එන දුකක් පිළිබඳව නෙමෙයි යම් පන යමක් වනාහි අනිච්ඡං අනිත්‍ය නම් යමක් වනාහි අනිත්‍ය නම් ඒ වස්තුවම අනිත්‍ය නම් ඒ අනිත්‍ය වූ වස්තුවම දුකයි. එතකොට ඒ අනිත්‍ය වූ වස්තුවම දුකයි කියනකොට මේ අනිත්‍ය වීම නිසා අපිට මෙහි දුකාව කියන එක නෙමෙයි කියන්නේ. එතකොට අනිත්‍ය වීම නිසා එන දුකක් පිළිබඳව නෙමෙයි මෙතනදී කතා කරන්නේ. මෙතනදී කතා කරන්නේ එකම දෙයක් පිළිබඳව. ඒ තමයි යමක් අනිත්‍ය නම් අනිත්‍ය වෙන ධර්මයම දුකයි කියන එක පිළිබඳව. එතකොට යමක් අනිත්‍ය නම් අනිත්‍ය වෙන ධර්මයේම දුක් වූ ස්වභාවයකින් යුක්තයි. යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය වූ ධර්මයේම දුක් වූ ස්වභාවයෙන් යුක්තයි. එතකොට මෙතනදී කතා කරන්නේ ඒ අනිත්‍ය වූ ධර්මයේම දුක් වූ ස්වභාවයකින් යුක්ත දුක්ඛ ලක්ෂණයක් පිළිබඳව මිසක කායික හෝ මානසිකව දැනෙන හුදු දුකක් දෝමනසයක් පිළිබඳව නෙමෙයි. එතනකට පමණක් සීමා කිරීමක් නෙමෙයි මේ කතා කරන යමක් අනිත්‍ය නම් අනිත්‍ය ධර්මයේම දුකයි කියලා කියන තැන. එතකොට ලෝකේ සැප වේදනාව සංකත ධර්මයක්. ඒක හේතු නිසා උපදින දෙයක්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. ස්පර්ශය නැති වෙනකොට සැප වේදනාව නැති වෙලා යනවා. එතකොට ඒක උපදින්නේ හේතු නිසා. එහෙනම් හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඒ හේතු නැති වෙනකොට නැතිව යන දුක්ඛ ලක්ෂණය එතන තියෙනවා. එහෙනම් සැප වේදනාවද දුකයි කියන අවබෝධයක් ප්‍රඥාවෙන් දැකීමකුයි මෙතන කරන්නේ. ඒක විඳීමක් නෙමෙයි. ඒක විඳීමක් නෙමෙයි. එතකොට යදනිච්ඡන් තන් දුක්ඛං කියන එකේදී අපි අර ඉච්ඡ කියන වචනේ දාලා උතනදී කතා කළොත් අපි කැමති විදිහට ලෝකේ පවතින් නැති වෙනකොට අපිට දුක එනවා කියන තැනින් අපි කතා කළොත් අපි කතා කරන්නේ පින්නතුනේ අපි මානසිකව ලැබෙන දුකක් ගැනනේ. අපි කැමති විදිහට ලෝකේ තියෙන්නේ නැති වෙනකොට අපිට මානසිකව පෙළීමක් ඇති වෙනවා. අපි මානසිකව පෙළෙනවා ඒකේ. ඒ මානසිකව පෙළීම තමයි දෝමනස්සේ කියලා කියන්නේ. අන්න ඒකට නෙමෙයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ ලක්ෂණය කියලා පෙන්නලා දුන්නේ. නැතිනම් යම් පනනිච්ඡන් දුක්ඛං යම් පනනිච්ඡන් තන් දුක්ඛං කියලා පෙන්වුවේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා පෙන්වුවේ ඔය කියන විදිහට ඇතිවෙන මානසික දෝමනස්යක් පිළිබඳව නෙමෙයි. එතකොට එතනදී පෙන්වන්නේ අර සැප වේදනාව කියන ධර්මයේද හේතු නිසා සකස් වන දෙයක් නිසා එතනද පවතින්නේ දුක්ඛ ලක්ෂණයක්. ඒ තමයි සංකත දුක්ඛ ලක්ෂණය කියන එක. සංකත යමක් සංකත නම් ඒ දුක්ඛ ලක්ෂණය ඒක විපරිණාමයටපත් වෙනවා. ඒ ධර්මයේ වෙනස් වෙනවා. අන්න ඒ වෙනස් වීම තමයි අපි මෙතනදී තේරුම් ගන්නට අවශ්‍ය දේ. මේ විපරිණාමයේ ස්වභාවයකට පවතින දේ. ඒ කියන්නේ හේතු නිසා සකස් වෙච්ච දේ. හේතුඵල ධම තමයි අපිට මෙතනදී පෙනෙන්න අවශ්‍ය වෙන ප්‍රධානම දේ බවට පත් වෙන්නේ. එතකොට ඔන්න සරියුත්තරුන් වහන්සේ අහන්නේ ඒ රූපය නිට්ටයද අනිත්‍යද? එහෙම නැතිනම් ජේතවනාරාමයේ හෝ පවතින සත්පුද්ගල භාව නෙමෙයි. අපිට පෙනෙන රූපය නිට්ටයද අනිත්‍යද? ඊට පස්සේ අහනවා වේදනාව නිට්ටයද අනිත්‍යද? ඊට පස්සේ සංඥාව සංඛාරයේ විඥාණය නිට්ටයද අනිත්‍යද? දැන් ඔය ස්කන්ධ පංචකයෙන් එහාට ගියපු තවත් දෙයක් අපිට තියනවාද? ඔය ස්කන්ධ පංචකයෙන් එහාට ගියපු වෙන දෙයක් හයවෙනි ස්කන්ධයක් අපිට ඇත්තේ නැහැ. අපි රූපේ දකිනවා කියන තැනක තියෙන්නේ මොකද්ද? ඇහැ රූප රූපස්කන්ධයට යනකොට අපි වේදනා සංඥා හිතේ වේදනා සංඥා ස්කන්ධ වෙලා චේතනාව සංස්කාර ස්කන්ධය සහ දැනගැනීම විඥාන ස්කන්ධය ඔය ටික තියෙන්නේ. එතකොට අපි යම් තැනක සද්දය අහනවා කියනවා නම් ස්කන්ධ පංචකයක පැවැත්මක්. හැම මොහොතකම ස්කන්ධ පංචකයක පැවැත්මක් කියන තැන තමයි අපිට ලෝකය කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි ලෝකය කියලා ඔන්න ඔය ස්කන්ධ පංචකයක් කියන රාමුව ඇතුලේ ඔය කොටුව ඇතුලේ
අපි රැඳිලා ඉන්නකොට ඕක තමයි අනිත්‍ය උනේත් ඕක තමයි දුක උනේත් කියලා අපිට පෙන්නනවා. මොකද ඕක හට ගන්නවා සහ ඉතුරු නැතුව නැති වෙලා යනවා. මොහොතින් මොහොත හට ගන්නවා සහ ඉතුරු නැතුව නැති වෙලා යනවා. දැන් යමක හාමුදුරු කතා කළේ ක්ෂීණාශ්‍රව භික්ෂුන් වහන්සේ මරණින් මත්තේ නෑ, මරණින් මත්තේ විනාශයටපත් වෙනවා, සිඳී යනවා කියලා තැනක්. හැබැයි සරියුත්තරුන් වහන්සේ ප්‍රශ්න අහන්නේ ක්ෂීණාශ්‍රව භික්ෂුන් වහන්සේ ගැන නෙමෙයි. එතනින් නෙමෙයි පටන් ගත්තේ. ලෝකේ රූපය තියෙනවා නම් රූපේ නිට්ටයද අනිත්‍යද, වේදනාව නිට්ටයද අනිත්‍යද? එතකොට උන්වහන්සේ පළවෙනියටම අවධානය අරගෙන ආව යමක හාමුදුරුවන්ගේ අපි සත්පුද්ගල භාවයෙන් ඇසුරු කරන තැන තියෙන යථාර්ථය මොකක්ද කියන තැනට. මොකක්ද ඒ ඇසුරු කරන යථාර්ථය? ස්කන්ධ පංචකයක පැවැත්මක්. ඒ ස්කන්ධ පංචකය හේතු ඇති කල්ලි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන මේ ස්කන්ධ පංචකයක පැවැත්මක් නිස්සත්තෝ නිජ්ජීවෝ සත්වයක් පුද්ගලයෙක් වශයෙන් පනවන්න දෙයක් මේක ඇතුලේ හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ යමක් ඒ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන විපරිණාම ධර්ම වූ අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත නම් ඒකට ඒ සංකත දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත නම් අන්න එබඳු වූ දේ සුදුසුද මම කියලා හිතන්න, මගේ කියලා හිතන්න, මගේ ආත්මය කියලා හිතන්න කියලා ප්‍රශ්න කරනවා. එතකොට මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා ඒ සෝමේ අත්තා කියලා කියන්නේ මේ සාරවත් කියලා හිතන්න සුදුසුද කියලා අහනව නෙමෙයි. මේ කියන්නේ මගේ ආත්මය කියලා හිතන්න සුදුසුද කියලා අහනවා. එතකොට යමක් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඒක සුදුසු නෑ. සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් විදිහට හිතන්න කියලා යමක හාමුදුරුවම පිළිතුරු දෙනවා. එතකොට සරියුත්තරන් වහන්සේ නැවත අහනවා තස්මාතිහාවසෝ යමක යංකින්චි රූපං. එහෙනම් යමක යම්කිසි රූපයක් අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාව. අතීතනාගත වර්තමාන වූ ඒ වගේම ආධ්‍යාත්මික බාහිර වූ ඕලාරික සුකුම වූ හීන ප්‍රනීත වූ යම් දුර හෝ ළඟ වූ හෝ මේ 11 සැදෑරුම් රූපයක් තියෙනවා නම් මේ රූපේ මොකක් හරිම දෙයක් තියනවද? මම මගේ කියලා අල්ලගන්න, මගේ ආත්මය කියලා හිතන්න කියලා අහනකොට මේ විදිහට දත යුතුයි. මේ කිසිම තැනක මම මගේ ආත්මය වශයෙන් එහෙනම් දත යුතු දෙයක් නැහැ කියලා ඔබ දත යුතුයි කියලා කියනවා. එවම් පස්සං ආවසෝ යමක සුතවාරිය ශාවකෝ රූපස්මින් පිනිබ්බින්දති. එවත් යමකේනි මෙහෙම දකිනකොට ඔහු රූපය කෙරෙහි නිබ්බින්දති. ඔහු රූපය පිළිබඳව කලකිරෙනවා. ආර්ය කලකිරීමක් ඇති කරගන්නවා රූපය පිළිබඳව. ඇයි? රූපේ පිළිබඳව කලකිරනවා කියලා කියන්නේ මේ අපිට පේන එළිය තියෙන වස්තු පිළිබඳව කලකිරන බව නෙමෙයි මේ කතා කරන්නේ. ඔබ ඒක හොඳටම මතක තියාගත යුතුයි. මේ කතා කරන්නේ එළියේ තියෙන වස්තු පිළිබඳව ඇති කරගන්න කලකිරීමක් නෙමෙයි. මේ කලකිරීම මොකද්ද? අර රූපේ පිළිබඳව කලකිරීමක්. හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක සත්පුද්ගල බව පවත්වනවා නම් අන්න ඒ බඳු මට්ටමක ඇති වෙන කලකිරීමක් ගැනයි මේ කලකිරීම කියලා කතා කරන්නේ. මේක ආර්ය කලකිරීමක්. ආර්ය නිබ්බිදාවක් පිළිබඳවයි මේ කතා කරන්නේ. ඊට පස්සේ වේදනාව ගැනත් අහනවා ඒ විදිහට සංඥා සංඛාර විඥාන ආදී දේවල් පිළිබඳව. ඊට පස්සේ නැවත අහනවා තංකින් මඤ්ඤසී ආවසෝ යමකම. එවත් යමකේනේ ඔබට මොකද හිතෙන්නේ? රූපං තථාගතෝති සමනුපස්සති. රූපේ තථාගතයන් කියලා හිතනවාද? මෙතන තථාගත කියන શબ્දය කියන්නේ සත්වයා හැඳින්වීම සඳහා. නැතිනම් ක්ෂීණාශ්‍රවයන් වහන්සේ කියලාත් ඇතැම් තැනකදී කියනවා. එතකොට තථාගත කියලා කියන්නේ යතහ ආගතෝ තථාගතෝ යම්සේ ආවනම් එසේ ගියා. එතකොට බුදුරජාණන් වහන්සේටත් අපි තථාගත කියලා කියනවා. හැබැයි එතන තථාගත කියන්නේ මේ අර්ථයෙන් නෙමෙයි. ඒක වෙනම අර්ථයකින්. මෙතන සත්වයා හඳුන්වන්නත් තථාගත කියලා කියනවා. ඇයි? කර්ම කෙලෙස් ටිකක් නිසා උප්පත්තිය පිණිස ආවා. ආපහු කර්ම කෙලෙස් ටිකක් නිසා මෙතනින් තව තැනකට යනවා. එතකොට කර්ම කෙලෙස් නිසා යම්සේ ආවනම් එසේම කර්ම කෙලෙස් ටිකක් රැස් කරගෙන තව තැනකට යන නිසා යතහ ආගතෝ යම්සේ ආවනම් තතහා ගතෝති තතහගතෝ. එසේ ගියෙහින් තථාගත කියලා සත්‍යය හැඳින්වීම සඳහා පාවිච්චි කරනවා. එතකොට අහනවා රූපස්මින් තථාගතෝ සමනුපස්සති. මේ රූපේ කෙරෙහි ඔබ සත්‍යය දකින්නවද? රූපේ කෙරෙහි කෙනෙක් ඉන්නවා කියලා ඔබ කල්පනා කරනවද? රූපේ ඇතුළේද කෙනෙක් ඉන්නේ කියලා අහනවා. ඊට පස්සේ අහනවා මේ නොහෙතන් අවසෝ නෑ. මේ රූපය ඇතුලේ සත්වය කියලා කෙනෙක් ඉන්නවා කියන එක මම කියන්නේ නෑ. එහෙනම් අහනවා අඤ්ඤත්‍ර රූපා තථාගතෝ සමනුපස්සති. එහෙනම් රහතන් වහන්සේ අපි සත්වය කියලා ගත්තොත් එහෙනම් සත්වය කියලා කියන්නේ මේ රූපේ නැතුව ඉන්න වෙනත් කෙනෙකුටද?
නෑ මම එහෙම කියන්නේ නෑ කියලා කියනවා. ඊට පස්සේ මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මතා ටික ගැන අහනවා. ඊට පස්සේ තමයි වැදගත්ම තැනට එන්නේ. වැදගත්ම තැනට ඇවිල්ලා සරියුත්තරුන් වහන්සේ ප්‍රශ්න කරනවා. එත්තචතේ ආවසෝ යමක දිත්තේව ධම්මේ සච්චතෝ තේතතෝ තථාගතේ අනුපලබ්භ්‍යමානේ. මෙතනදී යම ඇවත් යම කියන්නේ මෙතන දිත්තේව ධම්මේ මේ ජීවත් වෙනකොටම සච්චතෝ තේතතෝ සත්‍ය වශයෙන්ම ස්ථාවර වශයෙන්ම ඒ කියන්නේ මේ ස්ථිර වශයෙන්ම තථාගතේ අනුපලබ්භ්‍යමානේ සත්වයක් කියලා කෙනෙක් පණවන්න තැනක් ලැබෙන්නේ නැතුව කල්ලන්නුතේ තං වෙය්‍යාකරණං ඔබ කියන්න සුදුසුද මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු බව මම දන්නවා රහතන් වහන්සේ කය බිඳීමෙන් පස්සේ මරණයෙන් පස්සේ නැවත උපදින්නේ නැහැ කියලා මම දකිනවා කියලා මේක කියන්න සුදුසුද කියලා මේ යමක හාමුදුරන්ගෙන් ප්‍රශ්න කරනවා. ඇයි දැන් ජීවත් වෙනකොටම දැන් අපි අර තථාගත කියන වචනය ඇතම් තැනකදී මම කිව්වා ක්ෂීණාශ්‍රවයන් වහන්සේ හැඳින්වීම සඳහාත් පාවිච්චි වෙලා තියෙනවා කියලා. එතකොට මේ තථාගත කියන වචනේ කෙලෙස් දුරු කරගත්ත ක්ෂීණාශ්‍රවයන් හැඳින්වීම සඳහා භාවිත වෙලා තියෙනවා නම් අන්න ඒ බඳු දේ පරයයට දාලා බලන්නකෝ. සරියුත්තරුන් වහන්සේ යමක හාමුදුරුවන්ගෙන් අහනවා ප්‍රශ්නයක් යමක රූපය ක්ෂීණාශ්‍රවද රහතන් වහන්සේ කියලා කියන්නේ රූපයේද කියලා අහනවා. එතකොට රහතන් වහන්සේ කියලා කියන්නේ රූපය නෙමෙයි. රූපේ රහත් නැහැනේ. මේ කන බොන ආහාර ප්‍රත්‍යයෙන් උපදිනු රූපේ නෙමෙයි රහත් වෙන්නේ. එහෙම වුණොත් එහෙම රහත් කෑම වෙනම තියෙන්න වෙනවා. ඒ නිසා රූපේ රහත් නෙමෙයි. එතකොට වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාව ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා. වේදනාව රහත් වුණොත් එහෙම රහත්කමත් ඇති වෙනවා නැති වෙනවා මොහොතක් ගන්න එකත් ප්‍රශ්නයක් තියෙනවා. සංඥාව රහත්ද කියලා ඇහුවොත් නෑ සංඥාව රහත් නෑ. සංඥාවත් හටගෙන නැති වෙනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක්. චේතනාවත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් මිසක රහත් ස්පර්ශ නැති නිසා එහෙනම් චේතනාවත් රහත් වෙන්න විදිහක් නෑ. මොකද රහත් නොවූ ස්පර්ශය නිසා රහත් චේතනා හට ගන්න විදිහක් නෑනේ. ඒ වගේම විඥාන රහත් විඥාන ඇත්තේ නැහැ. එතකොට තියෙන්නේ සංකත ධර්ම හේතු නිසා සකස් වෙන ධර්ම. එතකොට මේ ධර්මයන්ගේ ස්වභාවය මොකද්ද? හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. මේ එකක් ඇතුළේවත් සත්වයා දකින්න නැතිනම් රහතන් වහන්සේ දකින්න පුළුවන් කමක් නැහැ. රහතන් වහන්සේව පණවන්න පුළුවන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකක්වත් නැහැ. එහෙනම් මේ ටික නැතුව රහත් වෙච්ච වෙන කවුරු හරි හිටියද? මේ ටික නැතුව රහතන් වහන්සේ කියලා වෙනත් කෙනෙක්ද එහෙනම් රහතන් වහන්සේ කියන්නේ? මේ ටික නැතුව එතකොට කියනවා නෑ රහතන් වහන්සේ කියලා වෙනත් කෙනෙක් පණවන්න පුළුවන්කම මේ ටික නැතුව වෙනම රහතන් වහන්සේ දකින්න පුළුවන්කමකුත් නෑ. එතකොට සරියුත්තරුන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය අහනවා. එහෙනම් යමක මේ ජීවත් වෙනකොටම මේ පවතිනවා කියන තැනදීම අපිට රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක් පෙන්වන්න බෑ නම් මේ ජීවත් වෙනවා කියන තැනම මේ පවතිනවා කියලාද කියන තැනම මේ අදත් රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක්ව පණවන්න බෑ නම් එහෙනම් ඔය මොන රහතන් වහන්සේද මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා කියන්නේ. මරණින් මත්තේ නැහැ කියලා කියන්නේ මොන රහතන් වහන්සේද කියලා අහනවා. අන්න එතකොට තමයි යමක හාමුදුරුවෝ මේ කතාව හරියටම තේරුම් ගන්න. එතකොට දැන් මේ කතාව කිව්වේ මේ සූත්‍ර දේශනාව අපි අරගෙන කතා කළේ මෙතනදී අපිට පුද්ගල සංඥාව බැස ගන්න ආකාරය පිළිබඳව අපිට මතු කර ගන්නට අවශ්‍ය නිසා. ඒ කියන්නේ අපි හැම වෙලාවකදීම කල්පනා කරනවා රහතන් වහන්සේ පිළිබඳව කල්පනා කරත් මම පිළිබඳව කල්පනා කරත් තව අය පිළිබඳව කල්පනා කරත් අපි හැම වෙලාවකදීම කල්පනා කරන්නේ මොකක් පිළිබඳවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකයක් පිළිබඳව. එතකොට මේ ස්කන්ධ ධර්මතා ටික අපි සත්ව පුද්ගල ආත්ම භාව වශයෙන් අපි නැවත ඇසුරු කරනවා. ඒක තමයි අද අපි කරන දේ බවට පත් වෙන්නේ. එතකොට අපි ඒක සත්ව පුද්ගල ආත්ම භාව වශයෙන් නැවත අල්ල ගන්නකොට, දැඩිව ග්‍රහණය කර ගන්නකොට අපිට ලෝකේ පවතින දේවල් වෙනමත් ඒ දේවල් භුක්ති විඳින තමන්වත් වෙනම දකින්න පුළුවන්කම තියෙනවා. රූපේ එළිය හම්බ වෙනවා කියලා අපි හිතනකොටම ඒ රූපේ විඳින මම කියලා පුද්ගලයෙක්ව මේ පැත්තේ අපි නිර්මාණය කරගන්නවා. මේ විදිහට තමයි අපි ලෝකය සහ පුද්ගල බව කියන දේ අද පවත්වගෙන තියෙන්නේ. කුමක් ඇතිකල්හිද? ස්කන්ධ පංචකයක් ඇතිකල්හි. ස්කන්ධ පංචකය අසුරු කරගෙන තමයි ওই සත්ව පුද්ගල බව උපදවගෙන තියෙන්නේ. දැන් ස්කන්ධ පංචකය සත්ව පුද්ගල බවකින් හම්බ වෙනකොට මම කියලා හම්බ වෙනකොට
ඔක ඇතුලේ මගේ දේවල් හම්බ වෙනකොට, ඔක ඇතුලේ මගේ ආත්මය කියලා දේවල් හම්බ වෙනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? පින්නතුනේ ඒක ඇතුලේ මම වෙච්ච දේවල් හම්බ වෙනකොට, මගේ වෙච්ච දේවල් හම්බ වෙනකොට, මගේ ආත්මය වෙච්ච දේවල් අපිට හම්බ වෙනකොට අන්න එතනදී සිද්ධ වෙනවා අපිට ඒ දේවල් වලට බැසගෙන පවතින මෝඩකම අපිට ක්‍රියාත්මක වෙලා අපිට ඒ දුක විඳින්න පුළුවන් මනෝභාවය අපිට නිකම්ම රැස් වෙලා තියෙනවා. දැන් ඔය ඉන්න මට පුළුවන් ඉපදෙන්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන්, මැරෙන්න පුළුවන්, මහලු වෙන්න පුළුවන්, ඕන දුකක් එන්න පුළුවන්කම තියෙනවා. දැන් කායික වූත් මානසික වූ දුක උපාදාන කරගෙන අපි දුක් විඳින්නේ මොකක් ඇති කල්හිද? ඔය ස්කන්ධ පංචකය අපි දැඩිව ග්‍රහණය කරගෙන තියෙනකොට. නැතිනම් අපි ලෝකයේ සහ ලෝකයේ තුල ජීවත් වෙන පුද්ගලයා ඇති කරගෙන තියෙනකොට. දැන් ওই පුද්ගලයාට ලෙඩ වෙන්න පුළුවන්. ওই පුද්ගලයාට දැන් මරණයටපත් වෙන්න පුළුවන්. ওই පුද්ගලයාට අකමැති දේවල් වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඔය ඉන්න පුද්ගලයාට තමන් හිතන දේවල් ඉටු නොවීම කියන ඉෂ්ට දේවල් නොලැබීම කියන දේ සිද්ධ වෙන්නට පුළුවන්. කැමැතිසේ නොපැවැත්ම කියන මානසික දුක ඔය ඉන්න පුද්ගලයා කරා පැමිණෙන්නට පුළුවන්. කාටද පුළුවන්කම තියෙන්නේ? ස්කන්ධ පංචකය පුද්ගලයෙක් කියලා අල්ලගත්ත, කෙනෙක් කියලා අල්ලගත්ත තැනක මේ දුක එයා කරා පැමිණෙන්න පුළුවන්කම දැන් ලැබිලා තියෙනවා. එතකොට පින්නතුනි දැන් මේ දුක කෙනෙකුට අවශ්‍ය නම් නැති කරගන්න. මේ දුක ඉවත් කරගන්න කෙනෙකුට ඕනේ නම් කොහොමද මේ දුක කෙනෙක් ඉවත් කරගන්නේ? මේ දුක නැති කරගන්න අවශ්‍ය නම්, මේ දුක කෙනෙකුට ඉවත් කරගන්න අවශ්‍ය නම්, මේ දුක ඉවත් කරගත යුතු වෙන්නේ, මේ දුක නැති කරගත යුතු වෙන්නේ අර ස්කන්ධ ධර්මයන් පිළිබඳවම යථා භූත ඥාන දර්ශනය උපදවගෙන. අද අපි පුද්ගල භාව වශයෙන් ලෝකයේ පවත්වන්නේ ඔය ස්කන්ධ ධර්මතා ටික මතම වැරදි චිත්‍රයක් ඇඳගෙන. මේක හරියට බිත්තියක් වැහෙන්න ඇඳපු චිත්‍රයක් වගේ අපි භුක්ති විඳින්නේ චිත්‍රය වගේ තැනක තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට අපි අද දක්ෂ වෙන්නට ඕනේ ඒ චිත්‍රයට ඇතුලෙන් තියෙන යථාර්ථය දකින්න. ලෝකයා හැමදාම දක්ෂ වෙන්නේ, ලෝකයට හැමදාම පුළුවන්කම ලැබිලා තියෙන්නේ චිත්‍රය කියන මතු පිට රැඳිලා ඉන්න විතරයි. ඒක ලෝකේ යථාර්ථය නෙමෙයි. ඒ නිසා ලෝකයා හැමදාම චිත්‍රයට තණ්හා කරගෙන චිත්‍රය ලබා ගැනීමට උත්සාහවත් වෙලා චිත්‍රය මතම ලෝකයා මැරිලා යනවා. නමුත් සසර පරතරක් හොයන කෙනෙක් චිත්‍රය ඉක්මවා ගිහිල්ලා එතන තියෙන ගඩොල් වැලි සිමෙන්ති පාට කියන ටික දැනගෙන එයා චිත්‍රය නූපදින තත්ත්වයටපත් කරලා චිත්‍රයට තණ්හා නොකර ඉඳලා මිදෙන තැනකටපත් වෙනවා. එතකොට අද අපි උත්සාහවත් වෙන්න ඕනේ චිත්‍රය ඇතුලේ රණ්ඩු වෙලා, චිත්‍රය ඇතුලේ හැප්පිලා, චිත්‍රය ඇතුලේ මැරෙන හිස් මානසික මට්ටම තුල රැඳිලා ඉන්නේ නැතුව චිත්‍රය ඉක්මවා ගිය අර යථාර්ථවාදී දර්ශනය උපදව ගන්න. එතකොට ඒ දර්ශනය උපදව ගන්න යනකොට අපිට හම්බ වෙන්නේ අර ස්කන්ධ ධර්මතා ටික කියන දේ පිළිබඳව නුවණ පවත්වන්න. ස්කන්ධ ධර්මයන් පිළිබඳව නුවණ පවත්වන්න. එතකොට අපිට වැදගත් වෙන මානසිකාර ක්‍රමවේදය තමයි අපි ඔය කතා කළේ. අපිට දකින්න වෙනවා රූපය පිළිබඳව, අපිට දකින්න වෙනවා වේදනාව පිළිබඳව, අපිට දකින්න වෙනවා සංඥාව, සංඛාර, විඥාන කියන ධර්මයන් පිළිබඳව. එතකොට රූපය පිළිබඳව අපි දකින්න යනකොට අපිට හම්බ වෙනවා ඇහැ පැත්තෙන් අපිට රූපය ඇසුරු වෙනවා, කන පැත්තෙන් ඇසුරු වෙනවා, නාසය, දිව, කය පැත්තෙන් අපිට රූපය ඇසුරු වෙනවා. එතකොට ඒ සියලු රූපය අපි මෙතනදී ඇතුළත් කරලා දත යුතුයි. එතකොට ඒ සියලු රූපය ඇතුළත් කරලා දැනගන්නකොට රූපය අනිත්‍යයි. රූපය අනිත්‍යයි. ඒක තමයි අපි ප්‍රතිවේධ කළ යුතු දේ බවට පත් වෙන්නේ. රූපය අනිත්‍යයි කියලා කිව්වේ ඒ අනිත්‍යතාවය ඔබ දකින්න පුරුදු වෙන්න එපා. ගෙවල් අනිත්‍යයි, මේවා කැඩිලා බිඳිලා යනවා, විනාශ වෙනවා. මේ මම අනිත්‍යයි, මේ කය දිරලා මරණයටපත් වෙලා යනවා. එතකොට මේ අල්ලපු ගෙවල් වල ඉන්න මිනිස්සු අනිත්‍යයි, ඒවා මැරිලා යනවා, වෙනස් වෙනවා යනවා. මේ තැන් වලින් අනිත්‍ය කියන දේ නිවන් දකින්න අවශ්‍ය, අනිත්‍ය දකින්න අවශ්‍ය නම් එතනින් විතරක් අල්ලගන්න එපා. ඒකත් ලෝකෙ තුල අනිත්‍යක් තමයි. හැබැයි මේ අනිත්‍ය මේ පවතින දේක අනිත්‍යක්. ඒක දැක්කා කියලා සම්මුතිය තුල දකින අනිත්‍ය ඒක නිවන් දකින්න හේතු වන අනිත්‍යක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් අපි අනිත්‍ය දැක්ක යුත්තේ කොතෙන්ද? රූපයේ අනිත්‍ය අපි ප්‍රතිවේධ කළ යුතුයි. ඒ රූපයේ අනිත්‍ය ඇති දේක අනිත්‍ය නෙමෙයි. රූපයේ අනිත්‍ය කියලා කියන්නේ අපිට
ඇස ඇතිකල්හි රූපය හටගන්න ආකාරය, ඇස නැති වෙනකොට රූපේ නැති වෙන ආකාරය, චක්කු විඥානයේ ඇතිකල්හි රූපය හටගන්න ආකාරය, චක්කු විඥානයේ නැති වෙනකොට රූපේ නැති වෙන ආකාරය. ඒ කියන්නේ ඇසත් රූපයත් සිතත් කියන මේ තුන්දෙනෙකුගේ එකතුව ඇතිකල්හි තමයි මේ රූපය කියන දේ හටගන්නේ. මේ ධර්මතා තුනක එකතුවෙන්. එතකොට අපි කියනවා නම් පේන්නේ රූපය කියලා යථාර්ථයක් විදිහට අපි කවදාවත් රූපය තියෙන දේ ඒ විදිහට දැකලා නැහැ. අපි කවදාවත් තියෙන රූපේ ඒ විදිහට දැකලා නැහැ. ඇයි එහෙම කියන්නේ? අපි දැකලා තියෙන්නේ ඇහැ පෙන්නලා දෙන විදිහට මිසක රූපේ පවතින විදිහ නෙමෙයිනේ. ඒකනේ කෙනකෙනාට වෙනස්ව දකින්නේ රූප. වර්ණන්දතාවයේ ලෝකේ තියෙන්නේ. එක එක සත්වයින්ට එක එක විදිහට ওই රූපේ දකින්න පුළුවන්කම තියෙන්නේ. කාට පේන විදිහද? ඇත්තම දේ. ප්‍රසාද වෙනස් වෙනකොට රූපේ වෙනස් වෙලා. එතකොට අපි කියනවා නම් පේන්නේ එළියේ තියෙන රූපයයි කියලා. දැන් ඊළඟට ප්‍රශ්න එනවානේ කාට පේන රූපේද ඇත්තම රූපේ කියලා. එනිසා අපිට කොයි වෙලාවකවත් කියන්න පුළුවන් කමක් නැහැ තියෙන යථාභූත වුණ රූපේමයි ඇහැට පේන්නේ කියලා. මොකද පෙනීම කියන දේ ඇති කරලීමට රූපේ එකම සාධකයේ බවට පත් උනේ නැහැ. ඒක උපකාරක ධර්මයක් විතරයි. එතකොට ඒ ආපු වර්ණ සටහන ඇහැට පතිත වුණාට පස්සේ ප්‍රසාදයට අනුරූප වෙච්ච දේවල් ටික විතරයි ගෝචර කරගන්න පුළුවන්කම ලැබුණේ. එහෙනම් අපිට ප්‍රසාදය ඇති වෙන්න හේතුවක් තියෙනවා. ප්‍රසාදය ඇති උනේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතු ටිකක් නිසා. අවිද්‍යා, කර්ම, තණ්හා කියලා කියන්නේ හිත පැත්තෙන් ඇති කරගන්න හේතු ටික. ආහාර කියලා කියන්නේ කන බොන ආහාරය නිසා ඇති වෙන ඕජාමය ගතිය. එතකොට මේ සතර මහා ධාතුව හදලා මේ ඇහැ කියන මේ ඝන රූපය හදලා මේ ඔක්කොම කරන්න හේතුනේ මොකද්ද? සතර මහා ධාතුව කියන දේ. එතකොට නැතිනම් මේ ආහාරය අසුරු කරගෙන තියෙන ඕජාමය ගතිය තමයි මේකට හේතුනේ. එතකොට මේ චක්කු ප්‍රසාදයේ උපදවන්න ප්‍රධාන හේතුවක් තමයි කන බොන ආහාරය කියන එක. ඒ ඕජාමය ගතිය ඇහැ උපදවන්න යෙදවෙන්නේ නැතිනම් ඔය ඇහැ හදන්න පුළුවන් කමක් නැත්තේ නෑ එතන. නැතිනම් ප්‍රසාදය ඒ සතර මහා ධාතුවේ උපවත් බව, කණ්ණාඩියක අර තියෙන උපවත් බව වගේ මේ ප්‍රසාදය අසුරු කරගත්ත උපවත් බවක් හදන්න බෑ. ඕජාමය ගතිය නැතිනම් කන බොන ආහාර ප්‍රත්‍යයන්ගෙන් ලැබුණු ඕජාමය ගතිය නැත්නම් ඒක හදන්න පුළුවන් කමක් නෑ එතන හිත තිබුණත්. ඒ වගේම අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන එකෙන් අපි කර්මයෙන් ගෙනාවේ නැත්නම් ප්‍රතිසන්දි කර්මයේ මගින් ඇහැ උපදවන්න පුළුවන් කියන බව ගෙනාවේ නැත්නම් කිසිම විදිහකින් ඔය ඇහැ උපදින්නෙත් නැහැ. ඒ කිසිම විදිහකින් ඇහැ උපදින්නේ නැහැ. එතකොට ඇහැ උපදිනවා නම් යම් තැනක එතන අවිද්‍යාවේ, කර්මයේ, තණ්හාවේ කියන මේ හේතු ටිකේ පැවැත්ම තියෙනවා. අවිද්‍යාව, කර්ම, තණ්හා කියන හේතු ටික නිසා තමයි නැවත නැවත මේ ඇහැ සකස් කරනවා කියන දේ සිද්ධ කරන්නේ. දැන් කර්මය වෙනස් කළොත් ඊළඟට පේන ඇහැ වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. අපි හොඳම උදාහරණය හැටියට කතා කරන්න මිලක්කතිස්ස කතාවේදී ඒ වැද්දා පැටව ලැබෙන්නට ඉන්න මුවදෙනක් මරාගෙන කනවා. ඒ අකුසල චිත්තේ මොනතරම් බලවත් ඔහුට නැග්ගද කියනවනම් එතන ඒ ලෝභ ද්වේෂ ඒ අකුසල චිත්තයන් එයාට ඒ මොහොතේ මේ කර්මයේ විපාක පිණිස පැමිණුණා. ඔහු දිට්ඨ ධම්මව ප්‍රේතෙක් බවට පත් වුණා. දිට්ඨ ධම්ම ප්‍රේතෙක් බවට පත් වුණා කියලා කියන්නේ ඔහුට වතුර පේන්නේ නැතුව ගියා. මහා පිපාසයක් දැනෙනවා. ඇහැට වතුර පේන්නේ නැහැ. දැන් එළියේ වතුර නැහැ කියලා කිව්වොත් සාධාරණ නැහැනේ. මොකද්ද වෙනස් වුනේ? ප්‍රසාදය වෙනස් වෙනකොට එයාට අර පේන දේ වෙනස් වෙලා ගිහිල්ලා. දැන් ඒක වෙනස් වුනේ මොකක් නිසාද? අවිද්‍යා, කර්ම, තණ්හා කියන ටික වෙනස් වුණා. ඒ මට්ටමේ තැනකින් තමයි යාට ඊට පස්සේ ප්‍රසාදය උපදින්න ගත්තේ. එතකොට දැන් මේ ප්‍රසාදයේ මේ මට්ටමින් නැවත නැවත උපදවනවා, පවත්වනවා කියන එකට හේතුවක් වෙනවා. මොකද්ද? අවිද්‍යා, කර්ම, තණ්හා කියන ටික. එතකොට අවිද්‍යා, කර්ම, තණ්හා කියන හිත පැත්තෙන් ඇහැ උපදවන්න හදන හේතුවත් ආහාරය කියන ඒ බාහිර හේතුවත් මේ ටික ඔක්කොම එකතු කරලා තමයි චක්කු ප්‍රසාදේ නැතිනම් ඇහැ කියන දේ උපදවලා දෙන්නේ. අන්නේ ප්‍රසාදේ යම් මට්ටමකටද හදන්නේ ඒ මට්ටමට තමයි ඒ කෙනාට රූප දකින්න පුළුවන්කම තියෙන්නේ. ওই ප්‍රසාදය, ওই කර්මය වෙනස් කරලා ප්‍රසාදයේ සියුම් කළොත් මේ අවකාශ ධාතුව ඇසුරු කරගත්ත තව බොහෝ රූප දකින්න පුළුවන්කම තියෙනවා ඔය ඇහැටම. එතකොට අපිට පේන දේ යථාර්ථය නෙමෙයි අද. එහෙනම් ප්‍රසාදය කියන මට්ටම යම් මට්ටමකටද ඒ මට්ටමට පෙන්නනවා ඒ ප්‍රසාද රූපය හදන්න අවිද්‍යාව, කර්ම, තණ්හා හේතු වෙලා තියෙනවා, ආහාරය හේතු වෙලා තියෙනවා. ඒ මට්ටමට නම් රූපේ පෙන්නලා තියෙන. එතකොට ඒ රූපේට හේතු ටික වෙන්නේ මොකද්ද? ඔය පේන මට්ටමේ රූපේ පේන්න හේතුව මොකද්ද?
අවිද්‍යා කර්ම තණ්හා ආහාර. එනිසා රූපයට හේතුව හැටියට පෙන්වන්නෙත් අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතු ටික. ඒ කියන්නේ ඔබට තියෙන මේසේ එළියේ පේනවා, පේන මේසයක් තියෙනවා. ඒ මේසෙට හේතුව අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා නෙමෙයි. ඔය ඇහැ හැදුවේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතු ටික නිසා ඇසට යම් රූපයක් ගෝචර කරගන්නවා නම් ඇස කරා පැමිණුණු ඒ රූපයත් අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටික නිසා ඒ මට්ටමෙන්ම තමයි පෙන්වන්නේ. එතකොට මේ කතා කරන්න පින්නතුනේ අර එළියේ සතර මහා ධාතු ඇසුරු කරගෙන තියෙන වර්ණ රූපය ගැන නෙමෙයි මේ කතා කරන්නේ ඇසටපත් උන ආපාතාගම උන වර්ණ රූපය ගැනයි මේ කතා කරන්නේ. ඒකනේ අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එළියේ තියෙන වර්ණ රූපය ගැන නෙමෙයිනේ අපි ඇහැට ගැටෙන්නේ. අපිට ගැටෙන්නේ ඇහැට ආපාතාගම උන. නැතිනම් ඇහැට පැමිණුණු ඇහැටපත් උණු වර්ණ සටහන. ප්‍රසාදයට වැටුණු ඡායාව. දැන් ඔය දෙක තිබුණත් අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපිට එතෙන්ට මොකද්ද යොමු වෙන්න අවශ්‍ය වෙන්නේ? අපිට එතනට යොමු කරගන්නට අවශ්‍ය වෙනවා හිත. ඒකට කියන අපි චක්කු විඥානය කියලා. ඔන්න ඔය තුන ඇති වෙනකොට ඔන්න අපිට ඇති වෙලා තියෙනවා පෙනීම කියන දේ. අපිට පෙනීම කියන කාරණේ ඇති වෙලා. එතකොට යම් තැනක පෙනීම කියන දේ නිර්මාණය වීම සඳහා ඔය හේතු තුනක් වැය වෙලා තියෙනවා. දැන් අපි කියනවා නම් රූපෙයි පෙනුනේ කියලා අනිත් දෙක අතහැරලා දාලා මේක සාධාරණද? ඒ රූපය කියලා අපි බාහිරට පවරා දෙනවා නම් ඒක සාධාරණ නෑ. නමුත් අපි මනෝවිඤ්ඤාණයේ පැත්තෙන් හැමදම කරන්නේ මොකද්ද? පේන්නේ රූපයයි කියලා බාහිරට නිමිති විදිහට දේවල් ඉතුරු කරන එක. පේන්නේ රූප කියලා බාහිරට නිමිති විදිහට දේවල් ඉතුරු කරන එක. අන්න ඒක තමයි අද අපි නොකල යුතු දේ බවට පත් වෙන්නේ. එහෙනම් ඒකට අපිට දකින්න වෙනවා රූපය අනිත්‍යයි කියලා, ඇස අනිත්‍යයි කියලා. අර විඥාණය අනිත්‍යයි කියන එක අපිට දකින්න වෙනවා. නාම රූප ධර්මයන්ගේ සංකත ලක්ෂණය ප්‍රතිවේද කිරීමෙන් තමයි අපිට මේ කාරණය අවබෝධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා අපි ධර්මය පරිශීලනය කළ යුත්තේ අන්න එතනට යන්න. බුදුරජාණන් වහන්සේ අපිට මඟ කිව්වේ, අපිට ප්‍රතිපදාව පෙනෙව්වේ එතනට යන්න. ඔබ උත්සාහවත් විය යුත්තේ එතන අවබෝධ කරගන්නට, එතනටපත් වීම සඳහා. එනිසා ඔබත් අද දවසේදී ඔබේ නුවණ විශේෂයෙන් භාවිත කළ යුතු වෙනවා. ඒ විපස්සනා වීතිය තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මය ප්‍රතිවේධ කිරීම සඳහා ඒ සඳහා ඔබට උත්සාහවත් වන්නට කියලා බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. කල්පනා කරගන්න බොහොම සත්පුරුෂ අදහසින් හැම කෙනෙක්ම අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ උතුම් කුසලය සියලු දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබ සෑම සියලු දෙනා නමින් මිය පරලෝ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් වෙන සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්න මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා මේ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ඔබට මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරගන්නට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරලා ඔබට හැමදාම අර්ථයෙන් ධර්මයෙන් නිරතුරුව අනුශාසනා කරන ගෞරවනීය අවසරයි සුමන ජෝති ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට, ඒ වගේම ගෞරවනීය අනිකුත් මහා සංඝරත්නයටත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේට අවශ්‍ය පසුබිම සකස් කරන්නට ඒ කටයුතු සම්පාදනය කළ හිමල්ලත් විහාරයේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් අපි ආශිර්වාද කරනවා. සියලුම ස්වාමීන් වහන්සේලාට මේ කුසල ධර්මයන් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව යෙහිම් පූර්ණේ කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ජිනීවා බෞද්ධ විහාරය සහ ජාත්‍යන්තර බෞද්ධ පදනමේ ඒ සියලුම දායක කාරක පින්නතුන්ට සහ සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ උරුම කරගෙන උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.